හොඳයි. හැම දිනාටම තෙරුවන් සරණයි. අද 2020 වර්ෂයේ අගෝස්තු මාසයේ 3 වෙනි සඳුදා ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස් 5:30ට ආරම්භ වන ධම්මසංගණී ප්‍රකරණයේ ඇසුරින් කෙරෙන සාකච්ඡාවටයි අපි සැම එකතු වෙන්නේ. ඉතින් අදත් අපිට ධම්මසංගණී ප්‍රකරණයේ ඇති දහම් කරුණු මතු කර දීම සඳහා ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ වෙනවා මංගල සිංහ මහත්මයා. මංගල මහත්මිය ඔබතුමාව ඉතාම ගෞරවයෙන් මේ සභාවට පිළිගන්නවා. ඒ වගේම ඔබතුමාට යොමු වෙනවා අද දවසට නියමිත දහම් කරුණු අපිට මතු කර දෙන ලෙසට. තෙරුවන් සරණයි. හැම දිනාටම තෙරුවන් සරණයි. අද දවසෙත් අපි දහම් පන්තිය පටන් ගන්න කලින් තෙරුවන් නමස්කාරය කරලා ඉමු. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සාදු සාදු සාදු. හොඳයි, අද දවසේ සාකච්ඡාව පටන් ගන්න සඳහා කොහෙන්ද මම ආරම්භයක් ගන්නෙ? ගිය සතියේ අපිට සාකච්ඡාවේදී මතුවුණා විඤ්ඤාති රූප ගැන යම් අදහසක්. මම හිතනවා ඒක ගැන මට තේරෙන මට්ටමින් චුට්ටක් කතා කරලා ඊට පස්සේ මම ටිකය පටන් ගන්නම් කියලා. හොඳයි, මගේ ස්ක්‍රීන් එක ෂෙයා වෙනවා නේද? ඔව්, ෂෙයා වෙනවා. මංගල මහත්මයා ෂෙයා වෙනවා. හොඳයි. දැන් අපි හිතමු මිතුරෙක් තමන්ට අතින් සංඥා කරලා එන්නයි කියලා කියනවා. දැන් මේ කියන අපි ක්‍රියාකාරකම අරගෙන අපි බලමු කොහොමද විඤ්ඤාති රූප අපිට තේරුම් ගන්න පුළුවන් කියලා. මම මේක ඉදිරිපත් කරන්නේ මම තේරුම් ගත්ත විදිහට අපි සාකච්ඡා කරලා බලමු. දැන් මේ කියන ක්‍රියාකාරකම කවුරු හරි මිත්‍රයෙක් ඈත ඉඳලා මට අතින් සංඥා කරලා කියනවා එන්න කියන හැඟවීම එයා දක්වනවා. හරි? මේක අපි කොටස් වලට කඩාගත්තොත් මගේ පැත්තෙන් මම මිතුරාගේ අත දකින්න අවස්ථාවක් තියෙනවා. ඊළඟට මිතුරා අත එසවූ බව මම දැනගන්න අවස්ථාවක් තියෙනවා. ඊළඟට මේ මිතුරා කරපු විඤ්ඤාතිය මම හඳුනා ගන්න අවස්ථාවක් තියෙනවා. ඊට ප්‍රතිචාර දැක්වීම වශයෙන් මම මිතුරා දෙසට යාමට පයෝසවන අවස්ථාව තියෙනවා. අපි මේක මේ විදිහට උපකොටස් වලට බෙදලා අපි දැන් බලමු මේ එක එක අවස්ථාවේදී මොකද විඤ්ඤාති රූප වලට වෙන්නේ කියලා. ඒක කොයි වෙලාවෙද හැදෙන්නේ කොහොමද වෙන්නේ කියලා ආකාරය බලමු. පළවෙනියට අපි බලමු මිතුරාගේ අත දකින්න අවස්ථාව. දැන් මම දකින්නේ වර්ණ රූපය. ඒක දකින්නේ චක්කු විඤ්ඤාණ සිතෙන්. එතකොට දැන් චක්කු විඤ්ඤාණ සිත ඇවිල්ලා රූපජනක සිතක් නොවන නිසා එතනදී කිසිම රූපයක් ඉපදීමක් වෙන්න බෑ. විඤ්ඤාති රූප නෑ එතනදී. ඒ කියන්නේ දර්ශන කෘත්‍ය වෙන වෙලාවේදී විඤ්ඤාති රූප ඇතිවීමක් නැහැ මා තුල. ඒකින්ද දකින්න අවස්ථාවේ මිතුරාගේ අතේ හැඟවීම මම දන්නේ නැහැ. දකින්න අවස්ථාව කියලා කියන්නේ දර්ශන කෘත්‍ය සිදු වෙන වෙලාවේදී ඒ ක්ෂණයේදී මේ මිතුරාගේ හැඟවීම ගැන මට අදහසක් නැහැ. හරි? අපි දැන් ඊළඟ උපකොටසට ගියොත් මිතුරා අත එසවූ බව මම දැනගන්න ඕනේ. ඒ දැනගන්නේ මේ මිතුරාගේ අතේ අතීත රූපය අරමුණු කරලා මනෝද්වාරික ජවන් දුවන මාතුල එහෙම දුවන වෙලාවෙදි තමයි මම මේ ජවන් වලින් තමයි දැනගන්නේ. එතකොට මේ දැනගන්න අවස්ථාවෙත් විඤ්ඤාති රූප ඇති වෙන්න විදිහක් නැහැ. එතනදී දැනගන්න අවස්ථාවේදී දැකීමක් නැහැ. ඒ කියන්නේ දර්ශන කෘත්‍යයක් නැහැ. ඒක දැන ගැනීම පමණයි. එතකොට ඒක එම අතේ අතීත රූපය අරමුණු කරලා දුවන මනෝද්වාරික ජවන් මාතුල ඇති වෙනකොට
මම ඒක මිතුරා අත එසවූ බව දැන ගැනීම සඳහා ඒ දේ සිද්ධ වෙනවා. එහෙනම් එතනදිත් විඤ්ඤාති රූප නැති වගයි තේරෙන්නේ. ඊළඟට මිතුරා කළ විඤ්ඤාතිය හඳුනා ගන්නවා. මේක හඳුනා ගන්නකොට මනෝද්වාරික වීතීන්හි අර්ථසාධක දවන් වගින් ඒක තමයි ඒක අඳුරගන්නේ. ඒ කියන්නේ මිතුරාගේ අත් හෙලවෙන එහෙම නැත්නම් අත දකින්න වර්ණ රූපය දැකීම, ඊළඟට ඒක සංඥාවක් කරන වග හඳුනා ගැනීම, ඊළඟට ඒ සංඥාවේ තියෙන විඤ්ඤාතිය හඳුනා ගැනීමට මා තුල මනෝද්වාරික වීතින් දුවන්න ඕනේ. ඒ වීති දුවලා එතකොට ඒක අතීත රූප අරමුණු කරලා දුවන අර්ථ සාධක ජවන් මගින් ඔන්න දැන් මම විඤ්ඤාතිය හඳුනා ගත්තා. හැබැයි තාමත් මම තුල විඤ්ඤාති පහළ වෙන්න හැකියාවක් නැහැ. ඊළඟට දැන් මම මේකට ප්‍රතිචාර දක්වනවා. මම මිතුරා දෙසට යන්න පය ඔසවනවා කියන්නේ යන්න. මම මගේ කකුල අරමුණු කරලා ඇති කරන වීතියක ජවන් මගින් තමයි මගේ පය එසවෙන්න ඕනේ. එතකොට එම ජවන් සිත් මම තුල කාය විඤ්ඤාති රූපයක් උපදවනවා. අන්න ඒ කාය විඤ්ඤාති රූපය මගින් මගේ පය ඉදිරියට ගැනීම සඳහා සහජාතව ඇතිවන වායෝව අධික චිත්තද රූපයන් ඇති වෙන්න පටන් ගන්නකොට අන්න ඒවා ඇති වෙන්න දිශාව තීරණය කරලා දෙනවා මේ කියන කාය විඤ්ඤාති රූපය මගින්. ඒක එතකොට ඇති උනේ මගේ කකුල අරමුණු කරලා මම ඇති කරගත්ත ජවන් මගින්. එතකොට ගමනක් යාම සඳහා නම් මේ විදිහට ජවන් අතිවිශාල සංඛ්‍යාවකින් උපදින චිත්ත රූප උපකාර වෙන්න ඕනේ. ඒ හැම අවස්ථේ එහෙම ගමන සඳහා වෙන් වෙන වීතියේ හැම ජවනයකින්ම කාය විඤ්ඤාති රූපත් අනිකුත් චිත්තජ රූපත් උපදිනවා. ඒ අනුව තමයි ගමන කියන කාරණය සිද්ධ වෙන්නේ. ඊට අමතරව මම යම් හේකින් දැනගත්තා නම් මගේ පය එසවුනා කියලා. එහෙම වෙන්නේ මගේ පයේ අතීත රූපේ අරමුණු කරලා ආයෙත් මනෝද්වාරික ජවන් දුවන්න ඕනේ. එතකොට එම ජවනියෝ කකුල එසවූ බව, මගේ කකුල මම එසවූ බව, කකුලේ අතීත රූපය සහ වර්තමාන රූපය සංසන්දනය කිරීමෙන් එක දැනගන්නේ. එතකොට එතකොට ඒක මම දැනගන්නේ මගේ කකුල ඉස්සෙනවා කියලා. එතකොට එතනද විඤ්ඤාති රූප නැහැ. එම ජවනයන් වලින් නැවත විඤ්ඤාති රූප ඇති කරන්න බෑ. ඇයි? එයා දැනගන්නේ මගේ කකුල එසවිච්ච වගේ. ඔන්න ඔය විදිහේ සංසිද්ධියක් තමයි මට මේක ගැන නිවිහැනවිල්ල හිතනකොට හිතාගන්න පුළුවන් වෙන්නේ. මේ ගැන මොනවා හරි අදහස් තියනවාද? ඒක එහෙම කියලා හිතන්න පුළුවන්ද? සාකච්ඡා කරන්න පුළුවන්. ඔව්, ඒ පිළිබඳව යමක් කාට හරි මතු කරන්න පුළුවන්ද? තෙරුවන් සරණයි මංගල මහත්මයා. කියන්න. ඔබතුමා තව පොඩ්ඩක් කියන්න අර විඤ්ඤාතිය හඳුනා ගැනීම කියන තැන පොඩ්ඩක් නැවත පොඩ්ඩක් කියන්න පුළුවන්ද ඔබතුමාට? ඔබතුමා අර පුජ්‍යලයාගේ විඤ්ඤාතිය හඳුනා ගැනීම තැන ඉඳලා ඒ පොඩ්ඩක් පැහැදිලි කරන්න තව පොඩ්ඩක්. ඔව්. මිත්‍රයා කරපු විඤ්ඤාතිය හඳුනා ගැනීමට නම් මම මිත්‍රයාගේ අත දකින්න ඕනේ. හරි? ඒ කියන්නේ පිළිවෙලින් ආවොත් මම මිත්‍රයාගේ අත දකින්න ඕනේ. ඊළඟට ඒ දකින අත එසවලා සංඥාවක් කරන වගේ Taman දැනගන්න ඕනේ. ඒ කියන්නේ එතකොට ඒ තුල තියෙන විඤ්ඤාතිය ඊළඟට හඳුනා ගන්නත් ඕනේ. අත දකින්නත් ඕනේ, අත එසවෙන පාත් වෙන වගේ දැනගන්නත් ඕනේ. ඒ තුල තියෙන විඤ්ඤාතිය මම හඳුනා ගන්නත් ඕනේ. හරි, එතකොට විඤ්ඤාතිය හඳුනා ගන්නවා කියන්නේ ඔයා දැන් ගහක් දිහා බලලා මේක අඹ ගහක් කියලා හඳුනනවා වගේ ඔයා ළඟ තියෙන පරණ අත්දැකීම් එක්ක මුසු කරලා තමයි ඒක හඳුනාගන්නේ. එතකොට එතන තියෙන්නේ එකී ක්‍රියාව හඳුනා ගැනීම සඳහා සාමාන්‍යයෙන් සිද්ධ වෙන process එක. ඔව්. ඊළඟට තමයි මම ඇක්ටිව් වෙන්නේ. මම ඒකට ප්‍රතිචාර දක්වන්නේ. අන්න ඒ ප්‍රතිචාර දක්වන වෙලාවෙදි තමයි මා තුළ විඤ්ඤාති රූප ඇති වෙන්නේ. මොකද එතනදී තමයි මගේ කය සෙලවීමක් ඇති වෙන්නේ. කය සෙලවීමක් ඇති වෙන්න නම් එතනදී කාය විඤ්ඤාති රූප ප්‍රදාන කොට ගත්තා. අනිකුත් වායෝ අධික චිත්තජ රූපයන් ඇති වෙන්න ඕනේ. එතකොට මේ චිත්තජ රූපයන් කොයි පැත්තටද ඇති වෙන්නේ? ඉස්සරහ පැත්තටද, හරහටද, දිග කොයි පහටද ඇති වෙන්න ඕන? අර මිතුරා ඉන්න දිශාවට. එහෙමනම් අන්නේ දිශාවට ඉලක්ක කරලා මේ අනිකුත් චිත්තජ රූපයන් ඇති කරලා දෙන්නේ
මෙන්න මේ කියන විඤ්ඤාතිය ස්වභාවය හින්දා විඤ්ඤාතියේ කෘත්‍ය හින්දා. ඒ අනුව තමයි ගමනක් කියන එකක් සිද්ධ වෙන්නේ. මේ තමයි මම මේක තේරුම් ගත්ත විදිය. එතකොට දැන් මට මේකෙන් තේරුනේ මේක හදන්න ගිහිල්ලා අපේ සිත මොන තරම් වේගවත්ද කියලා එක කෘත්‍යයක් කිරීමේදී විවිධ පැතිකඩ වලින් විවිධ කෘත්‍ය සඳහා අනේක වාරයක් චිත්ත වීතිම උපදිනවා. ඒ එක වීතියේ තියෙන සම්ප්‍රයුක්තයේ මගින් අවසාන වශයෙන් අපි ක්‍රියාවක් කියලා දෙයක් දකිනවා. මේක තමයි මට හැටියට අර ඝන සංඥාවලදී කෘත්‍ය ගණය කියලා තියෙන්නේ. ඒ ක්‍රියාව. මේක මම ඊළඟට බැලුවා මේ වචී විඤ්ඤාති වලට දාන්න ඒක මීටත් වඩා පැටලිලි සහිතයි. දැන් මේ තේරුම් ගත්ත විදිහ හරිනම් එහෙම නැත්නම් ඕගොල්ලන්ටත් හිතෙන විදිහට ඕගොල්ලොත් ඒ ගැන පොතපත කියවලා තව චුට්ටක් ස්ටඩි කළා නම් එහෙම කළා අපි ඊළඟ දවසේදී කාය වචී විඤ්ඤාති ගැන සාකච්ඡා කරමු. ඔව් දැන් මේ තෙරුවන් සරණයි මංගල මහත්මයා පැහැදිලි මෙතනදී තව දෙයක් අපිට අරමුණු වෙනවා නේද දැන් අපි යම්කිසි අර ඔබතුමා කිව්වා වගේ යම්කිසි පුහුණු වීමක් යම්කිසි දැකීමක් කර අපි හිතමු මම ඔබතුමාව මං හොඳට දන්නවා දඳුරනවා ඔබතුමාගේ සමහර වෙලාවට සම්පූර්ණයෙන් ඔබතුමා එනවා දකින්න ඕනෙත් නැහැ ඔබතුමාගේ ඡායාවක් යන්තම් පොඩි විදියට යන ගමන දැකලා මම හිතනවා හරි ඔබතුමා තමයි ඇත්තටම ඔබතුමා මොකද ඒ අර මගේ විඥානයේ ඔබතුමා රැඳිලා තිබිච්ච නිසා. එතකොට එතනදී සිදුවෙන දැන් අපි හිතමු කෙනෙක් ඔබතුමා දැක්ක ගමන් අත ඔසවනකොටම මම හිතනවා හරි මේ මට කතා කරනවා. ඇත්තටම කතා කරලා තමයි. ඊට පස්සේ තමයි අත වනන්නේ. එතනදී සිදුවෙන අර විඤ්ඤාතිය කොහොමද අපි එතනට ගලපන්නේ මංගල මහත් එතකොට ඔබතුමා අහන්නේ මිත්‍රයා ළඟ තියෙන විඤ්ඤාතියද ඔබ ළඟ තියෙන විඤ්ඤාතියද? අපි දෙදෙනා ළඟම එතකොට ඒ දෙකම ඇති වෙනව නේද? ඒක සමාන හා සමානව. නෑ ඔබතුමා මිත්‍රයාගේ විඤ්ඤාතිය තියෙන්නේ කය චලනය කරන්න එන්න කියන සංඥාව ඉපද වෙන පරිදි. හරිද? ඔබ තුල විඤ්ඤාතිය ඇති වෙන්නේ ඒ දෙස බලනවා නම් ඔළුව හැරවීම පිණිස වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඇහි පිල්ලමක් ගහනවා නම් ඒ සඳහා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කකුලෝසවලේ පැත්තට යන්න හදනවා නම් ඒකී ක්‍රියාව සඳහා වෙන්න පුළුවන්. ඔබ අදහස් කරන ක්‍රියාවට අනුරූපව තමයි විඤ්ඤාති රූප ඇති වෙන්නේ. හැබැයි අදහස් කළ පමණින් විඤ්ඤාති රූප ඇති වෙන්නේ නැහැ. මොකද දැන් මට මෙතන ඉඳන් හිතන්න පුළුවන් මම කොළඹ යනවා කියලා. ඒ වුණාට මාව යවෙන්නේ නැහනේ. හරි ඒ සඳහා මම හිතුව පමණින් යවෙන්නේ නැහැ. ඒ සඳහා මම මගේ කකුල ආරම්භණය එහෙම නැත්නම් මගේ දැන් ඉන්න ඉරියව්ව ආරම්භණය කර අරමුණු කරගෙන මම ඒ ඉරියව්ව වෙනස් කරන්න ඕනේ. අන්නේ ඉරියව්ව වෙනස් කිරීම සඳහා මා දරන උත්සාහය විඤ්ඤාති රූප හරහායන එකක් වෙන්න ඕනේ. ඒකනේ හුදෙක් සිතවිල්ල විතරක් නෙමෙයි දැන් මම කොළඹ යනවා කියලා හිතුව පමණින් විඤ්ඤාති ඇති වෙන්න විදිහක් නැහැ. ඔව් ඒක හරි. ඔව් පැහැදිලි. එතකොට අර ඒ දෙදෙනා අතරේ හෝ ඒ අන්‍යොන්‍ය මේ දැනීම ඇති වෙන මොහොත තමයි අපි විඤ්ඤාතිය කියලා හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. අන්‍යෝන්‍ය දැනීම ඇති වෙන මොහොත විඤ්ඤාතිය නෙමෙයි කියලායි මගේ අවබෝධය. මම මෙතන කතා කරන්නේ කාය විඤ්ඤාතිය ගැන. වචී උනත් එකම ස්වභාවයේ විය යුතුයි හඳුනා ගැනීමේදී. විඤ්ඤාතියක් කියලා තමන්ගේ මෙතන මම ගත්තේ කයනේ කය චලනයේ සම්බන්ධ කාය විඤ්ඤාතියනේ. ඒ කයේ සෙලවීම සම්බන්ධව තමයි විඤ්ඤාතිය බලපාන්නේ. ඒ මිසක් මිතුරා දෙන සංඥාව මම හඳුනා ගැනීම මට තේරෙන විදිහට ඔබ ගහක් දැස බලන මේ ගහ මොකක්ද කියලා හඳුනා ගන්නවා හා සමාන විය යුතුයි කියලායි මට හිතෙන්නේ. ඔව් පැහැදිලි. තෙරුවන් සරණයි මංගල මහත්මයා පැහැදිලි. මංගල මහත්මයා අපිට මං හිතන්නේ මේ ගිය පාර ඔය විඤ්ඤාති රූපවල ආයුෂ ගැන අපි කතා කරනකොට අපි ඒ විඤ්ඤාති රූපය ඇතුළත් වෙන කලාපයේ ආයුෂ ගැන කතා කරා කියලා මට මතකයි. මට ඇත්තටම මේ රේරුකාණේ ස්වාමීන් වහන්සේගේ අභිධර්ම මාර්ගයේ පොතත් ඒ වගේම ප්‍රදීපිකා අභිධර්මත් ප්‍රදීපිකායකෙත් කියන දෙයක් තමයි මම හිතන්නේ විශේෂයෙන් මේ රේරුකාණේ ස්වාමීන් වහන්සේගේ අභිධර්ම මාර්ගයේ කියවෙනවා කලාපයක් කියන එකේ ලක්ෂණ ගත්තොත්
ඒක ඒ කලාපයට සියලුම රූප ධර්මයෝ එකට ඉපදිලා එකට නිරුද්ධ වෙන එකට පැවතිලා එකට නිරුද්ධ වෙන ගතියක් තියෙනවා කියලා. ඒකමයි කලාපයක් කියන එකට දෙන අර්ථය. එතකොට අපි විඤ්ඤාති රූපයේ තියෙන චිත්තක්ෂණයයි කියලා කිව්වොත් විඤ්ඤාති රූපය කාය විඤ්ඤාති හෝ වචී විඤ්ඤාති අඩංගු වෙන ඒ රූප කලාපයක පැවැත්මක් තියෙන්නේ එතකොට එක චිත්තක්ෂණයයි. එහෙම වුණොත් පොට්ටබ්බ රූපය කියන අපි ගත්තොත් මෙතන පොට්ටබ්බ රූප දෙකක් අපිට තියෙන්න ඕන නේද? එකක් ක්ෂණිකව ඉවර වෙන පොට්ටබ්බ රූපය අනිත් එක චිත්තක්ෂණ 17ක් යන පොට්ටබ්බ රූපය කියලා දෙයක් තියෙන්න ඕන නේද? ඔව් පොට්ටබ්බ රූපය කියනකොට ඔව් එහෙම තියෙන්න ඕනේ වගේ හිතෙනවානේ. නමුත් එහෙම කොහෙදවත් අපිට හමුුනේ නෑ නේද? නැහැ නමුත් කාය විඤ්ඤාති දසකයක් එක්ක පොට්ටබ්බේ සම්බන්ධ කරගන්න බෑනේ. විඤ්ඤාති රූප වෙනස් පොට්ටබ්බේ කලාපයේ තියෙන අනිත් ඒවානේ. ඔව් දැන් මෙහෙමනේ. දැන් අපි චක්කු දසකේ ගත්තොත් චක්කු දසකේ පොට්ටබ්බ රූපය කියන එකක් අපි ගන්නෙ නෑ නේද? එතන තියෙන වෙනම කාය දසකයේ තියෙන පොට්ටබ්බ රූපය තමයි එතන ගන්නෙ නේද? ඔව් ඉතින් කාය දසකයේ තියෙන පොට්ටබ්බ රූපය කිව්වත් පොට්ටබ්බ රූප ಜಾති කීපයක් අපිට කතා කරලා නෑ නේද? කක්කල ලක්ෂණයෙන් යුතු එකම පොට්ටබ්බ මේ පොට්ටබ්බේ කිව්වහම පොට්ටබ්බ නෙමෙයි එතන පටවිය. හරි පටවිය තේජෝ වායෝ කියන සතර මහා භූත අරගත්තොත් ඒ සතර මහා භූත ආකාර දෙකකින් අපිට විස්තර වෙලා නෑ නේද? ඔව් එහෙම විස්තර වෙලා නැහැ. නමුත් අපිට දැන් කය හැප්පෙනවා කිව්වොත් අපිට කාය විඥානය හටගන්නේ කාය දශකය සම්බන්ධයෙන්නේ. කාය විඥානය හටගන්නේ කාය විඥාණයට තමයි පොට්ටබ්බේ තේරෙන්නේ. එතකොට ඒ විදිහට ගත්තොත් මට හිතෙනවා අපිට ඒක වෙන් කරගන්නත් පුළුවන් කමක් තියෙනවා වගේ කියලා පොඩි හැඟීමක් එනවා. ඔව් ඒකම මම හිතන්නේ තව මයික් එකක් ඔන්ලා තියෙනවා කතා කරන්නද අමිත මහත්මියද? ඇහෙන්නේ ඔබතුමේ කටහඬ ඇහෙන්නේ නැහැ. චිරිචිරි සද්දයක් එනවා අපිට ඇහෙන්නේ නැහැ ඔබතුමේ කටහඬ. පොඩ්ඩක් බලන්න. ප්‍රශ්නයක් තියෙනවා මම හිතන්නේ. නෑ තාම ඇහෙන්නේ. පොඩ්ඩක් මේ ලොග් අවුට් වෙලා ආපහු ලොගින් වෙන්නකෝ සමහර විට එතකොට ඇහෙයි. ලොග් අවුට් මම මෙතනින් මේ අයින් කරන්නම් ඊට පස්සේ ආපහු ලොග් වෙන්න. සමහර විට මේ මයික් එකේ මොකක් හරි දෝෂයක්ද දන්නෙත් නෑ නේද? ඒක තමයි මම පොඩ්ඩක් අයින් කරන්නම් ආපහු කෝල් කරන්නම් මම. හොඳයි එතකන් තව කාට හරි අදහසක් හෝ අමිත මහත්මිය සම්බන්ධව දැන් කතා කරන්න පුළුවන් ඔබතුමීට? ඇහෙනවද? දැන් ඇහෙනවා. දැන් හොඳයි. කියන්න ටිකක් ලං වෙලා කියන්න. අභිධර්ම ප්‍රදීපිකාවේ 495 වෙනි පිටුව. ඒකේ තියෙනවා වචී විඤ්ඤාප්ති රූපය වනාහි එක් චිත්තක්ෂණයකට ආයුෂය ඇති රූපයකි. ඒ සමගම උපදනා අනිකුත් චිත්තද රූපයෝ චිත්තක්ෂණ 14කි ආයු වලදති. ඒ රූප කලාපයේ උපදන ලද සිතෙහි නිරුද්ධයත් සමගම වචී විඤ්ඤාප්ති රූපයෝද නිරුද්ධ වෙති. ශබ්ද රූපය සහිත වූ ඉතිරි රූපයෝ 14 චිත්තක්ෂණයම ආයු වලදා ශබ්ද ප්‍රකාශ කොට නිරුද්ධ වන්නාහ. ඒ කියන්නේ එතකොට වචී විඤ්ඤාප්ති රූපේ අර අනිත් රූප චිත්තක්ෂණ 17ත් සමග ඒ කියන්නේ එක චිත්තක්ෂණයකින් ඇති වෙනවා ආයිත් තව එකක් ඇති වෙනවා. ඒ වගේ චිත්තක්ෂණ 17 පුරාම වචී විඤ්ඤාප්ති රූප එකින් එක ඇති වෙවි යනවා. ඒ කියන්නේ ඒකින්ද තමයි ස්වර පාලනය වීමක් සිද්ධ වෙන්නේ කියලා තමයි මට හැඟෙන්නේ. එතනදී බලන්න ඕනේ එතනදී කතා කරන්නේ මේ රූප කොටස් දෙකක් ගැනද කියලා. එකක් වචී විඤ්ඤාති රූපය ඇතුළු මේ
කලාපයයි ඊට පස්සේ චිත්තජ රූපයි කියන එකයි. දෙක වෙන් කර ගන්න. වචී විඤ්ඤාප්ති රූපේ කියන්නේ විස්තරයට කියන්නේ ඒකෙන් කරන්නේ සුද්දාෂ්ටකයේ රූප කලාපයන් අතර ඝට්ටනය සිදු කර ශබ්දය රිපෙද්දීම තමයි වචී විඤ්ඤාප්ති රූපේ කරන්නේ. එතකොට දැන් ඒකත් එක්ක තියෙන රූප කලාප චිත්තක්ෂණ 17ක් වුණාට වචී විඤ්ඤාප්ති රූපේ චිත්තක්ෂණ 1යි. එතකොට කෙලවරක් නැතුව මේ වචී විඤ්ඤාප්ති රූපයේ ශබ්දය නිපදවනකම් ඇති වෙමින් නැති වෙමින් වෙනස් වෙමින් යෑම තමයි ස්වර පාලනය කිරීමක් සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ ඒ කලාපයේ ඇතුළතම මේ අනිකුත් ඒ කියන්නේ සුද්දාෂ්ටකවල ඝට්ටනයක් සිද්ධ වීමෙන් තමයි මේ ශබ්දයේ රූපයේ ඉදීම සිද්ධ වෙන්නේ. වචී විඤ්ඤාප්ති රූපය එක චිත්තක්ෂණයක් විතරයි. ඒකත් එක්ක ඒ කලාපයේ තියෙන අනිත් රූප 17ක් චිත්තක්ෂණ තියෙනවා. හොඳයි අපි නැවතත් ඒක පොඩ්ඩක් බලලා පසු අවස්ථාවක නැවතත් සාකච්ඡා කරමු කියලා හිතනවා. දැන් ඔතන අපිට මේ රෙෆරන්ස් හම්බුණානේ මේ අභිධම් ප්‍රදීපිකාවේ තියෙන විදිහත් නේද? අපි ඒකත් බලලා මේ 494යි 495යි පිටුව බලන්න. හොඳයි. අපි එහෙම දැනට මම හිතනවා එහෙම තියලා අපි ඉදිරියට යමු. අපි තවදුරටත් ඉදිරියේදී කතා කරමු කියලා මේ යෝජනා කරනවා. හරි. හොඳමයි. එහෙමනම් අපි දැන් අද දවසේ අපිට નિયમિત ත්‍රිකය සාකච්ඡා කරන්න පටන් ගනිමු. අද දවසේ අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ 21 වෙනි ත්‍රිකය අජ්ජත්තාරම්මන ත්‍රිකය. මගේ ස්ලයිඩ් ෂෙයා වෙනව නේද? ඔව් ෂෙයා වෙනවා. මේ මංගල මහත්මයා ෂෙයා වෙනවා. එහෙමනම් එම ත්‍රිකයේ පද තුන තියෙන්නේ අජ්ජත්තාරම්මනා ධම්මා, බහිද්ධාරම්මනා ධම්මා, අජ්ජත්ත බහිද්ධාරම්මනා ධම්මා කියලා. එතකොට මෙතනත් අපි එක එක පදය යන්න කලින් මේකේ පොදු අදහස අරගෙන බැලුවොත් මට තේරෙන විදිහට මේ චිත්තෝත්පාදයන් විසින් ගනු ලබන අරමුණු අජ්ජත්ත සහ බාහිර ලෙසින් බෙදී යන අයුරු මේ ත්‍රිකයේදී සාකච්ඡා වෙනවා. එහෙම සාකච්ඡා කරලා ඒකෙන් උලුප්පා පෙන්නනවා නාස්ති ප්‍රඥප්තිය අරමුණු කරන වෙලාවේදී ඒකී ස්වභාවය අජ්ජත් හෝ බාහිර හෝ කියලා බෙදන්න බැරි බව. අපි ඒක ටිකේ අවසාන වෙනකොට ඒක තේරුම් ගන්න බලමු. ඒ අනුව නාස්ති ප්‍රඥප්තිය කියන්නේ අජ්ජත් හෝ බාහිර කියලා ගන්න බැරි දෙයක්. අනිකුත් ධර්මයන් අපිට බෙදලා දක්වන්න පුළුවන් අජ්ජත්තාරම්මන බහිද්ධාරම්මන අජ්ජත් බහිද්ධාරම්මන කියලා අරමුණු වීම වශයෙන් අපිට බෙදා ගන්න පුළුවන් වෙනවා. එතකොට මේ ටිකේ විශේෂත්වය තමයි දැන් මේක ආරම්මන ත්‍රිකනේ. ආරම්මන ත්‍රිකයේදී අරමුණු කරන්නේ සිත් හෝ චෛතසික මගින්. අනිකුත් පරමාර්ථ ධර්මියෝ ආරම්මන අරගන්නේ නැහනේ. ඒ නිසා අපිට මේ ත්‍රිකය තුලදී මුළුමනින්ම අභිධේයාර්ථ ලෙස ලැබෙන්න ඕනේ සිත් සහ චෛතසික පමණයි. ඒක හිතේ තියාගෙන අපි ඉස්සරහට මේක තේරුම් ගන්න ගියොත් අපි සරලව තියෙන භාවනා පොත අනුව ඉස්සරලම බලමු පදගතාර්ථ. අජ්ජත්තාරම්මනා ධම්මා කිව්වහම ආධ්‍යාත්මික ධර්මයන් අරමුණු කොට පවත්නා නිස්සත්ත්‍ය නිජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ හැටියට තමයි පළවෙනි පදය අර්ථ දක්වලා තියෙන්නේ. අභිධර්ම භාවනා පොතේ පිටුව 205. ඒකම බහිද්ධාරම්මනා කියන එක අරගත්තොත් බාහිර ධර්මයන් අරමුණු කොට ඇත්තා වූ නිස්සත්ත්‍ය නිජීව පරමාර්ථ ස්වභාව මේ හැම වෙලාවකම අරමුණු කොට පවතින දේ. එතකොට එකී අරමුණ නෙමෙයි අරමුණු කරන්නේ කවුන්ද කියන එක තමයි අපි මෙතනදී සැලකිල්ලට ගන්නෙ. ඊළඟට අජ්ජත් බහිද්ධාරම්මනා වුණොත් අධ්‍යාත්මික වූද බාහිර වූද ධර්මයන් අරමුණු කොට පවත්නා නිස්සත්ත්‍ය නිජීව පරමාර්ථ ස්වභාවය. ඒ කියන්නේ අජ්ජත් බහිද්ධාරම්මන වෙන්න නම් ඉහත පද දෙක තුලටම යොමු වෙන පොදු ධර්මතාවයක් තිබුණොත් අන්න ඒක අජ්ජත් බහිද්ධා කියලා ගන්න පුළුවන්. එකකට විතරක් සීමා වුණොත් ඒක තුන්වෙනි පදේ හැටියට ගන්න බැරි තත්ත්වයක් තියෙනවා. ඊළඟට
අපි දන්නවා අරමුණු කිරීම ගත්තොත් ඒක ආකාර දෙකයි ඒකාන්ත වශයෙන් අනේකාන්ත වශයෙන්. ඒකාන්ත වශයෙන් කිව්වොත් එම ධර්මයේ පමණමයි ගන්න පුළුවන්. අනේකාන්ත වශයෙන් කිව්වොත් පොදුවේ අනිත් ධර්මත් අරමුණු කරන ස්වභාව වෙන්න පුළුවන්. සමහර සිත් තියෙනවා එක් කොටාසයක ධර්ම විතරයි අරමුණු කරන්නේ. සමහර සිත් තියෙනවා විවිධ කොටාසවල ධර්ම අරමුණු කරන. ඒ අනුව තමයි ඒකාන්ත වශයෙන් සහ අනේකාන්ත වශයෙන් කියලා අපිට බෙදා දක්වන්න පුළුවන් වෙන්නේ. ඊළඟට ඔබට අදහසක් ඉදිරිපත් කරනවද? හොඳයි. ඊළඟට අපිට පෙළපොත කියවද්දි වචන දෙකක් හම්බ වෙනවා. අරමුණු සහ නිමිති කියලා. මේ දෙක ගැන අදහසක් ඉදිරිපත් කරන්න හිතපුවාම මේක පොඩ්ඩක් ටිකෙන් බාහිරව යන කරුණක්. නමුත් මම හිතුවා මේ අරමුණ සහ නිමිති කියන වචන දෙක අපිට පෙළපොතේ බොහෝ තැන් වල හමු වෙන නිසා එකක් සාකච්ඡා කරලාම යමු කියලා මට තේරෙන විදිහට අපි එක පදනමක් ගත්තොත් අපි දන්නවා චක්කුංච පටිච්ච රූපේ චුප්පදිති චක්කු විඥානං කියන අවස්ථාවේදී ඒ කියන්නේ අරමුණක් ගැනීම ගැන කතා කරනවා. අහේතුක සිත් වලින් අපිට වර්තමාන අරමුණක් අරගන්න වෙලාව. එතකොට ඒක හැම වෙලාවකම විපාක මට්ටම. ඒක තුල සිදුවන ක්‍රියාව තමයි ద్వාර ආරම්මන ක්‍රියාවක් සිද්ධ වෙලා ඒ තුල අපිට විඥානයක් උපද්දලා දෙනවා. එතෙන්දී අපේ සක්‍රීය වූ ద్వාරයක් තියෙන්න ඕනේ, ප්‍රසාද රූපයක් තියෙන්න ඕනේ. ඊට ආරම්මණය වෙන්නා වූ බාහිර රූපයක් වෙන්න ඕනේ. ඒක වර්තමාන ආරම්මණයක් හැටියට අරගෙන සිතක් ඇති වෙන අවස්ථාව. එතකොට මෙතනදී මේක අරමුණු ගැනීම හැටියට හඳුන්වනවා පෙළපොත තුල. ඊළඟට නිමිති කියලා තියෙන ඊළඟ අවස්ථාව පෙළපොතේ අපිට හම්බ වෙනවා චක්කුණා රූපං දිස්වා න නිමිත්තක් ගාහි හෝති කියලා. ඒ කියන්නේ න නිමිත්තක් ගාහි හෝති. ඇසින් රූපයක් දැක නිමිති ගන්න එපා කියලා බුදුහාමුදුරුවෝ අපිට අනුශාසනා කරනවා. දැන් නිමිති ගන්න එපා කියලා කියන අපි නිමිති ගන්න හින්දානේ පුතග්ජනව හැටියට. එහෙමනම් මෙන්න මෙතනදී මොකද්ද මේ නිමිති කියලා හඳුන්වන්නේ? ඒක සිද්ධ වෙන්නේ මෙසේ අරගත්තා වූ අරමුණ ජවන් මට්ටමේදී තම තමන් කැමති විදිහට සංකල්ප යොදලා හදා ගන්නවා. එතනදී ඒ කියන්නේ කෙලෙස් සහිත වූ දේවල් අපි හදා ගන්නවා. තම තමන් කැමති අයුරු. ඒ අනුව අපිට අරමුණේ ස්වභාවය තමයි දිට්ඨ සුතමුත කියන මූලික ස්වභාවය පමණක් අරන් තියෙන ద్వාරාරම්මන ක්‍රියාව අරමුණු අර ගැනීම හැටියටත් එහෙම ඊළඟට එකී අරමුණ අපි කෙලස් එක්කහුව කරලා හොඳ අරමුණක් නරක අරමුණක් ලොකුයි කුඩායි ආයක වටිනවා ආදී වශයෙන් වටිනාකමක් එක්කහුව කරලා ඉදිරිපත් කරන ස්වභාවය අපි ළඟ ඇති වෙන ස්වභාවය නිමිති හැටියට හඳුන්වන්න පුළුවන්. ඒ විදිහට තමයි මට තේරෙන විදිහට එම කාරණා පෙළපොත තුල විස්තර වෙලා තියෙන්නේ. හරි. දැන් අපි නැවතත් ටිකේ පදවල අර්ථ බැලුවොත් නික්කේප කාණ්ඩයේ හැටියට පිටුව 400 ධම්මසංගණී ඡේද 1052 දී අජ්ජත්තාරම්මන විස්තර කරනවා. අජ්ජත්තේ ධම්මේ ආරබ්බ යේ උප්පජ්ජන්ති චිත්ත චේතසිකා ධම්මා ඉමේ ධම්මා අජ්ජත්තාරම්මන. ඒක භාවනා පොතේ සිංහලෙන් දීපවර්තයට සමානයි. ඒකම තමයි භාවනා පොතත් අරන් තියෙන්නේ. ඊළඟට බහිද්ධාරම්මනා කියන එක දීලා තියෙන්නේ බහිද්ධා ධම්මේ ආරම්භ යේ උප්පජ්ජන්ති චිත්ත චේතසිකා ධම්මා ඉමේ ධම්මා බහිද්ධාරම්මන. දැන් අපි මීට කලින් ටිකය කරද්දී අජ්ජත් ධම්ම මොනවද බහිද්ධ ධම්ම මොනවද ආදී වශයෙන් ඉගෙන ගත්තා. එහෙමනම් එකී ධර්මියෝ අරමුණු කරමින් උපදින්නා වූ යම්කිසි චිත්ත චේතසිකාවන් තියෙනවා නම් ඒවා තමයි මේ අජ්ජත්තාරම්මන බහිද්ධාරම්මන හැටියට මෙතන විස්තර වෙන්නේ. ඊළඟට අජ්ජත් බහිද්ධාරම්මන කියනකොට අජ්ජත් බහිද්ධා ධම්මේ ආරබ්බ යේ උප්පජ්ජන්ති චිත්ත චේතසිකා ධම්මයි මේ ධම්මා අජ්ජත් බහිද්ධාරම්මන. ඒ කියන්නේ අර දෙකම එක්කව කරලා පොදු දේවල් යෙදෙනවා නම් එහෙම ඒවට අජ්ජත් බහිද්ධා ධම්මා කියලා අපිට බහිද්ධාරම්මන ධම්මා කියලා අරගන්න පුළුවන්. ඊළඟට අපි මේක නික්කේප කාණ්ඩයේ මේ විදිහට කියන එක අට කතා කාණ්ඩය තුල කොයි විදිහටද පද බෙදීම කරලා තියෙන්නේ කියලා ඊළඟට බලමු. පිටුව 514 ඡේද 1435 කතමේ ධම්මා අජ්ජත්තාරම්මනා කියන තැන අපිට දීලා තියෙනවා විඥානං ඡායතනං නේව සංඥානා සංඥායතනං ඉමේ ධම්මා අජ්ජත්තාරම්මනා කියලා. එතකොට
හැම වෙලාවකම මෙතන අජ්ජත්තාරම්මන හැටියට ඉදිරිපත් වෙනවා. ඒ කියන්නේ ඒකාන්ත වශයෙන් බලද්දී නියත වශයෙන්ම අජ්ජත් වූ අරමුණක්ම අරගන්නවා විඥානං ආයතනේ සහ නේව සංඥා නාසඤ්ඤායතනේ. ඒ තමයි ඒකාන්ත වශයෙන්. ඒකම අනේකාන්ත වශයෙන් ටිකක් විස්තර වෙනවා. අනේ බහිද්ධාරම්මන ටික අරගත්තොත් එතනදි කියනවා එතන කොටස් කිහිපයකින් ඒක විස්තර වෙනවා. ඒකාන්ත වශයෙන් සහ අනේකාන්ත වශයෙන් ආදී ලෙස දිගටම විස්තර කරනවා. රූපාවචර තික චතුක්කඥානා කුසලතෝච විපාකතෝච කිරියතෝච චතුච්චස්ස දානස්ස විපාකෝ ආකාසන්නාං ඡායතනං චත්තාරෝ මග්ග අපරියාපන්නා චත්තාරීච සාමාන්‍ය ඵලානි මේ ධම්ම බහිද්ධාරම්මන. දැන් මේ පාට මුල හරියනම් බොහෝ විට දැන් තුන් අවස්ථාවකදී අපිට හම්බ වුණා. මම ඒක තව විස්තර කරන්න. ඊළඟට දෙවෙනි කොටස හැටියට පෙන්නනවා රූපං තපෙත්වා සබ්බේව කාමාවචරා කුසලා කුසලාව්‍ය කතා ධම්මා රූපාවචරං චතුත්ථඥානං කුසලතෝච කිරියතෝච ඉමේ ධම්මා සියා අජ්ජත්තාරම්මන සියා බහිද්ධාරම්මන සියා අජ්ජත් බහිද්ධාරම්මන කියලා දෙවෙනි උපකොටසේ පෙන්නනවා. තුන්වෙනි උපකොටසේ පෙන්නනවා ආකින්චඤ්ඤායතනං නවත්තබ්බං අජ්ජත්තාරම්මනාපි අජ්ජත්තාරම්මනන්තිපි බහිද්ධාරම්මනන්තිපි අජ්ජත් බහිද්ධාරම්මනන්තිපි. ඒ කියන්නේ මෙතනදී ආකින්චඤ්ඤායතනය. ඒ කියන්නේ නාස්ති ප්‍රඥප්තිය අරමුණු කරගෙන උපදින්නා වූ ආකින්චඤ්ඤායතනය මේ කියන පද තුනටම එන්නේ නැහැ කියලා මේකේ සඳහන් කරනවා. ඊළඟට පොදුවේ රූපංච නිබ්බානංච අනාරම්මන ඒක අපි හොඳටම දන්නවා හැම තැනකම දැන් යෙදිලා තිබුණා ඒ ආදි වශයෙන්. අපි ඉස්සෙල්ලා බලමු මෙතන මේ තික චතුක්කඥානා කී තිකඥාන චතුක්කඥාන කියන එක ඒක දැන් වරකත්ම විස්තර කළා. මේ තියෙන්නේ චතුක්ක ණය ක්‍රමයේ යටතේදී ධාන ටික යෙදෙන හැටි රූපාවචර. ඒකෙදි කුසල විපාක ක්‍රියා හැටියට චතුක්ක ණය ක්‍රමයේ හැටියට ධාන හතරයි පෙන්වන්නේ. ඒ අනුව කුසල හතරයි විපාක හතරයි ක්‍රියා හතරයි ඒ ධානයේ හැටියට රූපාවචර සිත් චතුක්ක ණය යටතේ 12ක් පෙන්වන ආකාරය. පංචක ණය යටතේදී කුසල විපාක ක්‍රියා හැටියට ධාන පහේ බෙදිලා ගිහිල්ලා එතනදී රූපාවචර සිත් 15ක් පෙන්වන ආකාරය මෙතන තියෙනවා. දැන් මේකෙදි ඉස්සරලාම අභිඥා සිත් දෙක වෙන් කරගත්තොත් අභිඥා සිත් සෑම තැනකම හඳුන්වනවා චතුච්චස්ස මොනවාද කිව්වේ හතරවෙනි ධානයේ කුසල සහ ක්‍රියා කියලා සිත් දෙක වෙන් කරලා වෙනම පෙන්වන තැනක් තියෙනවා. ඒ කතා කළේ අභිඥා සිත් දෙක ගැන. හරි. එතකොට හතරවෙනි ධානයේ මේ චතුක්ක ණය ක්‍රමයේ යටතේ මේ විදිහට අභිඥා සිත් දෙක ගලපන්න වෙනවා. හතරවෙනි ධානයට අනුරූපව පංචක ණය ක්‍රමයේ යටතේදී අභිඥා සිත් දෙක ගලපන්න වෙනවා. පස්වෙනි ධානයට අනුරූපව. ඊළඟට මෙතන උඩින් නිල් පාටට පෙන්눔 කරලා තියෙන පළවෙනි ධානයේ දෙවෙනි ධානයේ තුන්වෙනි ධානයේ චතුක්ක ණය ක්‍රමයේ යටතේදී තියෙන 1 2 3 ධාන තමයි තිකඥානා කුසලතෝච විපාකතෝච කිරියතෝච කියලා මෙතන ඒ තුන තමයි මෙතන එකට එක පේලියට හඳුන්වන්නේ තිකඥාන ධාන තුනක් එකට යෙදෙන මොහොත. පංචක ණය ක්‍රමයේදී මෙතන එතකොට හතරක් එනවා. නිල් පාටින් සඳහන් වෙලා තියෙනවා. ධාන හතරක් එනවා. එතකොට ඒක තමයි චතුක්කඥානා කුසලතෝච විපාකතෝච කිරියතෝච. කුසලතෝච විපාකතෝච කිරියතෝච කියලා මේ ධාන හතර සඳහන් වෙනවා. මේ දෙක එක්කහු කරලා තමයි තික්ක චතුක්කඥානා කියලා හදාගෙන තියෙන්නේ. එතකොට අපි ඒක තේරුම් ගන්න ඕනේ. තික්ක කිව්වහම චතුක්ක ණය ක්‍රමයේ යටතේ ඉතුරු වෙන තුන. චතුක්ක කිව්වහම පංචක ණය ක්‍රමයේ යටතේ උඩින්ම තියෙන හතර. ඒ දෙක එක්කහු කරලා තමයි ඒක හැදිලා තියෙන්නේ. එතකොට අපිට ඊළඟට පේනවා තාම පාට නොයෙදිච්ච එක සිතක් ඉතුරු වෙලා තියෙනවා චතුක්ක ණය ක්‍රමයේ යටතේ පංචක ණය ක්‍රමයේ යටතේ. මේක වෙනම වාක්‍යයකින් හඳුන්වනවා චතුත්ථස්ස ඥානස්ස විපාකෝ. හතරවෙනි ධානයේහි විපාකය. එතකොට හැම වෙලාවෙම ඉදිරිපත් කරන්නේ චතුක්ක ණය ක්‍රමයේ යටතේ නිසායි චතුත්ථස්ස කියලා මෙතන ආවේ. ඒක පංචක ණය ක්‍රමයට ගලපද්දි පස්වෙනි ධානයට අනුරූප වූ විපාක සිත අරගන්න ඕනේ. ඒ විදිහට තමයි ඒ
ඡේදය ඒ වාක්‍යය අපි ගලප ගන්න ඕනේ. තික චතුක්කජ්ජානා කියන කොටස. ඊළඟට බලන්න දැන් මෙතන කුසලතෝච විපාකතෝච කිරියතෝච තුනම මේ විදිහට අරගත්තා. ඊළඟට මෙතන අරගත්තා රූපාවචරං චතුත්ථඥාන කුසලතෝච කිරියතෝච. රූපාවචරං චතුත්ථඥාන කුසලතෝච එතන ගත්තේ කුසලතෝච කිරියතෝච. ඒ කියන්නේ එතකොට අභිඥා ස්වභාවය. අන්නේ විදිහට ඒක කඩා ගන්න දැන් පුළුවන් වෙන්න ඕනේ. හරි. දැන් මේක මෙහිම එකට තියෙන කොට අපිට විස්තර කරන්න ටිකක් අමාරු නිසා අපි එක එක අවස්ථාව වෙන වෙනම අරගෙන බලමු. එතකොට මෙතන පෙන්වුම් කරනවා ඒකාන්ත වශයෙන් යෙදෙන විදිහ. අර අනේකාන්ත වශයෙන් යෙදෙන ස්වභාවය යට 1436 ඡේදේනොත් විස්තර වෙනවා. අපි අරගත්තොත් පළමු පදයේ අජ්ජත්තාරම්මනා මෙතන ඒකාන්ත වශයෙන් මේක විස්තර කරලා දෙනවා. දැන් අපිට මතකයි මේ විඥානංචායතනයයි නේව සංඥා නාසඤ්ඤායතනයයි කියන එක අපිට පරිත්තාරම්මන ත්‍රිකේදී ආවා ඒකාන්ත මහග්ගත රම්මන ධම්ම හැටියට. අතීත ත්‍රිකේදී ආවා එම ධර්මතා දෙකම ඒකාන්ත අතීතාරම්මනා ධම්ම හැටියට. දැන් අපිට අජ්ජත්තාරම්මනා ත්‍රිකේදී එනවා ඒවා ඒකාන්ත අජ්ජත්තාරම්මනා ධම්ම හැටියට එකම විඥානංචායතන නේව සංඥා නාසඤ්ඤායතන කියන ධර්මතා ඒ කියන්නේ සිත් 3යි 3යි සිත් 6යි. හරි ඊළඟට මෙතනදී කියන්නේ විඥානංචායතන නේව සංඥානායතන. එහෙමනම් අජ්ජත්තාරම්මන හැටියට විඥානංචායතන සිත් 3ත් නේව සංඥා නාසඤ්ඤායතන සිත් 3ත් මේ විදිහට ගන්න පුළුවන් අපිට. දැන් මේ එක එක සිතේ ආරම්භණය ගත්තොත් විඥානංචායතන කුසල සිතේ අරමුණ මොකද්ද? ආකාසානංචායතන කුසල සිත. එතකොට ආකාසානංචායතන කුසල සිත කියන්නේ තමන් මීට කලින් ඉපදවපු ආකාසානංචායතන කුසල සිත වෙන්න ඕනේ. ඒ නිසායි ඒක අජ්ජත්තාරම්මන වෙන්නේ. මොකද අනුන් උපදවපු ආකාසානංචායතන සිතක් තමන්ට අරමුණු කරගෙන ඒ හිම අජ්ජත්තාරම්මණයක් වෙන්නේ නැහැ. එතකොට එහෙම බලනවා නම් ඒක අභිඥා සිත් වලින් බලන බාහිර ආරම්මණයක් හැටියටයි යන්නේ. තමන් විඥානංචායතනෙ උපදවන්නේ පැහැදිලිවම තමන් තුල උපදවුණු ලැබුවා වූ ආකාසානංචායතන සිත අරමුණු කරගෙන. එහි නැති බව. ඒකේ උපාදක්ෂණය, තිතික්ෂණය, භංගක්ෂණය මේ මොහොතේ නැති බව අරමුණු කිරීම තුලයි අපිට විඥානංචායතනයක් උපදවා ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසායි ඒක අජ්ජත්තාරම්මන උනේ තමාගේම සිතක් තමන් අරමුණු කරපු නිසා. එතකොට විඥානංචායතන විපාක සිත අරගත්තොත් පෙර භවයේදී වඩන ලද ආකාසානංචායතන කුසල සිත නම් කර්ම නිමිත්ත තමයි එතෙන්ට එන්නේ. ඇයි මේක විපාක සිත නිසා. ඒ වගේම විඥානංචායතන ක්‍රියාසිතේ අරමුණ වෙන්නේ කුසල සිත වගේම ආකාසානංචායතන කුසල සිත හෝ එම ක්‍රියාසිත අරමුණු කරනු ලබන්නේ ක්‍රියාසිතක් අරමුණු කරන්නේ රහතන් වහන්සේ නිසා. දැන් මේ විදිහටම තමයි නේව සංඥා නාසඤ්ඤායතනේ අරමුණ ගලපද්දිත් මෙතනදී අපි ගත්ත ආකාසානංචායතන කියන සිත වෙනුවට අකින්චඤ්ඤායතන සිත ගලපමින් ඒක හදා ගන්න ඕනේ. ඊළඟට අපි බලමු අනේකාන්ත වශයෙන් කොහොමද එන්නේ කියලා. කේ 2437 දෙවෙනි කොටසෙන් විස්තර වෙනවා කොහොමද අනේකාන්ත වශයෙන් ඒක එන්නේ කියලා. එතන කියනවා රූපං තපෙත්වා සබ්බේව කාමාවචරා කුසලාව්‍යාකතා ධම්මා රූපාවචරං චතුත්ථඥානං කුසලතෝච කිරියතෝච ඉමේ ධම්මා සියාජ්ජත්තාරම්මනා සියා බහිද්ධාරම්මනා සියාජ්ජත් බහිද්ධාරම්මනා කියලා. ඒ කියන්නේ එතන තුනට මේ දෙන ආකාරය. මෙතන මම කතා කරන්නේ පළවෙනි පදයේ අජ්ජත්තාරම්මන නිසා මම ඒක හයිලයිට් කරලා පෙන්නනවා. එහෙමනම් ඒක කොහොමද ඉන්නේ? එතනදී කියන්නේ රූපං තපෙත්වා සබ්බේව කාමාවචරා කුසලාව්‍යාකතා. ඒ කියන්නේ රූප හැර ඊතුරු සියලුම කාමාවචර ධර්මයි කියන්නේ. එතකොට කාමාවචර සිත් 54ම එනවා. ඒක විදින චෛතසික සියල්ලම එනවා. එතකොට රූප ටික අයින් කරලා ඊතුරු චිත්ත සහ චෛතසික ටික අරගත්තා. ඒතකොට කාමාවචර ධර්ම එච්චරයි. ඊළඟට රූපාවචර පැත්තෙන් අරගන්න ඕනේ හතරවෙනි ධානය. ඒකේ කුසල සහ කිරිය සිත් දෙක. ඒ කියන්නේ ඒ අරන් තියෙන අභිඥා ස්වභාවය. එහෙමනම් මුළු සිත් ගණන් අරගනිද්දී විඥානංචායතන 3යි නේව සංඥානා සංඥායතන 3යි කාමාවචර 54යි අභිඥා සිත් 2යි මුළු සිත් ගණන් 62ක් මෙතන ඉදිරිපත් වෙනවා අජ්ජත්තාරම්මනා හැටියට. ඒ තමයි අජ්ජත් වූ අරමුණු අජ්ජත් වූ ධර්මතා අරමුණු කරන් ලබන්නා වූ සිත් ඔක්කොම තියෙනවා 62ක් ඒකාන්ත වශයෙන් සහ නේකාන්ත වශයෙන් ගත්තාම.
එහෙමනම් අපි දැන් මේ පළවෙනි පදයේ අභිධේයාර්ථ හැටියට ගලපන්නේ මොනවද කියලා බැලුවා. ඊළඟට මේකේ චෛතසික. චෛතසික අරන් බලනකොට විඥානං ඡායතනයයි නේව සංඥා නාසඤ්ඤායතනයයි සමග තත්සම්ප්‍රයුක්ත චෛතසික යෙදෙනවා 30ක්. එතකොට 38න් මොනවද අයින් වෙච්ච 8? මේ විඥානං ඡායතන නේව සංඥා නාසඤ්ඤායතන කියන අරූපාවචර සිත්. එහෙමනම් විතක්ක මේවා පංචම ධානය සිත්. එතකොට විතක්ක ਵਿਚාර ප්‍රීති ඒ ටික අයින් වෙන්න ඕනේ. විරති ඉන්නේ නැහැ. අපමාඤ්ඤා ඉන්නේ නැහැ. එතකොට එහෙමනම් ඒ චෛතසික 8 අයින් වුණාම මෙතන චෛතසික 30ක් මේ සිත් 6 සමග ගලපන්න පුළුවන්. ඊළඟට අනේකාන්ත වශයෙන් වෙන කාමාවචර සහ විඥා සිත්වලදී චෛතසික 49ක් යෙදෙනවා. එතනදී අයින් වෙනවා ඊර්ෂ්‍යාවත් අපමාඤ්ඤා කියන දෙක. මෙන්න මෙතනදී විශේෂයක් අපි දකිනවා ඊර්ෂ්‍යාව කියන චෛතසිකයේ මෙතෙන්ට ඇවිල්ලා තිනවා ඒක අජ්ජත්තාරම්මණයක් නොවේයි කියලා. ඒ නිසායි ඒක අයින් කළේ කියලා. ඒ ගැන චුට්ටක් හොයලා බැලුවොත් ඊර්ෂ්‍යාව ඉස්සා කියන එක අපිට ධම්මසංගණියේදී හම්බ වෙන්නේ ඒවාපනක ධර්ම තුල. ඒ අනුව ඒකේ පැහැදිලි අර්ථකථනයක් ධම්මසංගණිය තුලින් අපිට අරගන්න බෑ. එහෙමනම් අපිට ඒක හම්බ වෙනවා විභංග ප්‍රකරණයේ කුද්දක විභංගයේ දුක විස්තර වෙන තැන සහ පුද්ගල පඤ්ඤාති ප්‍රකරණයේ නිද්දේශ වාරයේ දුක නිද්දේශයේ තුල අපිට ඒක දැක ගන්න පුළුවන් අර්ථකථනය. ඒක විස්තර වෙන්නේ තත්තකතමෝ ඉස්සා යා පරලාභ සක්කාර ගරුකාර මානන වන්දන පූජනාසු ඉස්සායනා ඉස්සායිතත්තං උසූයා උසූයනා උසූයිතත්තං අයං උච්චති ඉස්සා. සිංහල තේරුම ගත්තොත් මෙරමා පිළිබඳ ලාභ සක්කාර ගරු සක්කාර මාන වන්දන පූජාවන් කෙරෙහි යම් ඊර්ෂ්‍යාවෙක් ඊර්ෂ්‍යා ආයුරෙක් ඊර්ෂ්‍යා කළ බවෙක් දොස් පහල කිරීමෙක් දොස් පහල කරන ආයුරෙක් දොස් පහල කළ බවෙක් වේද මේ ඊර්ෂ්‍යායයි කියනු ලැබේ. දැන් මේක දැක්කහම අපිට පේනවා මේ අනුන් පිළිබඳව තමයි මේක මේ ක්‍රියාත්මක වෙන්නේ. Taman පිළිබඳව කවදක්වත් ඊර්ෂ්‍යාවක් ඇති වෙන්නේ නැහැ. එහෙමනම් ඒ නිසායි මේක අනුන්ගේම සම්පත් නොරුස්සන ගතියෙන් අරමුණු කරන බැවින් තමයි මේක බහිද්ධාරම්මනයි කියලා අරන් තියෙන්නේ. එහෙමනම් ඒ නිසායි මෙතන ඊර්ෂ්‍යා චෛතසිකය අයින් කරලා ඊටු චෛතසික ඒකට අපමඤ්ඤා දෙකත් එක්ක චෛතසික 3ක් අයින් වෙනවා. එහෙමනම් මුළු චෛතසික ගාන 49ක් මේ අනේකාන්ත ධර්මත් සමග සංප්‍රයුක්ත වෙනවයි කියලා මෙතන අරන් තියෙනවා. මේ පදනම යට අපි අභිධේයාර්ථ ගලපුවාම අපිට ලැබෙනවා මුළු චෛතසික 62ක් සහ මුළු සිත් 62ක් සහ චෛතසික ධර්ම 49ක් විදිහට. එතනදී දැන් ඔන්න අපි අභිධේයාර්ථ ටික අහුලගත්ත පළවෙනි පදයේ දැන් ඊළඟට අපිට කරන්න තියෙන්නේ මේවා ස්කන්ධ කීයද ආයතන කීයද ධාතු කීයද කියලා බලන්න. හොඳයි කාට හරි කියන්න පුළුවන්ද මේ සිත් 62 සහ චෛතසික 49 ස්කන්ධ කීයකට යෙදෙනවාද? කවුරු හරි කියන්න බලන්න. මම සිත් ටිකක් දාලා තියෙනවා. ඒ අනුව මේක බොහොම පහසුයි හොයාගන්න. මෙතන ස්කන්ධ කීයක් තියෙනවද? මෙතන ස්කන්ධ 4යි. පොඩ්ඩක් අපහැදිලි. රූප ස්කන්ධය නැති නිසා ස්කන්ධ 4යි. හරියටම හරි. හොඳයි. තව කෙනෙකුට කියන්න පුළුවන්ද මෙතන ආයතන කීයක් තියෙනවද කියලා? ඒ ස්කන්ධ හැටියට තියෙන නාමස්කන්ධ 4 විතරයි. ආයතන හැටියට? ආයතන දෙකක් මන ආයතනය හා ධම්ම ආයතනය. හරියටම හරි. හොඳයි. තුන්වෙනිව අපි බලමු ධාතු හැටියට කොහොමද බෙදෙන්නේ කියලා. කවුරු හරි කියන්න බලන්න. සිත් 62යි චෛතසික 49යි. සිත් 62 තුල කාමාවචර සිත් 54ම තියෙනවා. එහෙමනම් ධාතු වශයෙන් බෙදන්න බලන්න. ධාතු 8ක්. හරි. ඔබතුමීට කියන්න පුළුවන්ද කොහොමද ධාතු 8 එන්නේ කියලා? අජ්ජත්තරම්මනික සිත් 62 චක්කු විඥාන සිත් 2 චක්කු විඥාන ධාතුවයි. සෝත විඥාන සිත් 2 සෝත විඥාන ධාතුවයි. ගාන විඥාන සිත් 2 ගාන විඥාන ධාතුවයි. ජීවහා විඥාන සිත් 2 ජීවහා විඥාන ධාතුවයි. කාය විඥාන සිත් 2 කාය විඥාන ධාතුවයි. පංචස්කන්ධයන් සිතයි
සම්පටිච්ඡන සිත් දෙකයි මනෝ ධාතුවයි. ඉතින් සිත් 50 ඉතිරි සිත් 51 මනෝ විඥාන ධාතුවයි. චෛතසික 51 ධම්ම ධාතුවයි. හරි. එතකොට 8යි. හැබැයි සිත් ගාන මනෝ විඥාන ධාතුවේ සිත් ගාන හරිද කියලා බලමු. හොඳයි. සත්‍ය හැටියට මෙතන කීයක් තියෙනවද ආර්ය සත්‍යෝ? ආර්ය සත්‍ය දෙකක් තියෙනවා. හරි. හොඳයි. එහෙමනම් උත්තර දුන්නා හරි. ස්කන්ධ 4යි, ආයතන 2යි, ධාතු 8යි සහ සත්‍ය 2යි. ස්කන්ධ වශයෙන් 4 වැදෑරුම් වෙන්නේ. චෛතසික 49 අතුරින් වේදනා චෛතසිකේ වේදනා ස්කන්ධයි, සංඥාව සංඥා ස්කන්ධයි, ඊටු චෛතසික එතකොට 47යි. ඒක සංස්කාර ස්කන්ධයයි. මුළු සිත් 62ම විඥාන ස්කන්ධයයි. ඒ අනුව එතන ස්කන්ධ 4යි. ආයතන වශයෙන් 2 කිව්වා හරිය. සිත් 62ම මන ආයතනයයි. එහි යෙදෙන චෛතසික සියල්ලම ධම්මායතනයයි. ඉතරයි අවිදෙයියත් හිතට ගලපන්න තියෙන්නේ. ධාතු වශයෙන් වෙනකොට චක්කු විඥාන සිත් 2 චක්කු විඥාන ධාතු ඒ විදිහටම සෝත ගාන જીවහා කාය විඥාන ඒ විදිහටම ගලපන්න පුළුවන්. පංචද්වාර වර්ජනය සහ සම්පටිච්ඡනය එතකොට එතන සිත් 3ක් ගැනෙනවායි මනෝ ධාතුවට. එහෙමනම් මුළු සිත් ගාන 62කින් 13ක් අයින් වුණාම මනෝ විඥාන ධාතුවට සිත් 49ක් යෙදෙනවා. චෛතසික තිබුණ 49ක්. ඒ මුළු චෛතසික 49ම ධම්ම ධාතුව නියෝජනය කරනවා. ඒ අනුව මෙතන ආයතන ධාතු 8ක් වශයෙන් මේක බෙදලා දක්වන්න පුළුවන්. සත්‍ය වශයෙන් අරන් බලපුවාම දුක්ඛ සත්‍ය තියෙනවා. අජ්ජත්තාරම්මනික සිත් 62 සහ තත්සම්පුච්ච චෛතසික 48යි. මොකද මුළු 49න් ලෝභ චෛතසිකයේ සමුදය සත්‍ය හැටියට ගන්න නිසා. එහෙමනම් මෙතන අපිට තියෙන්නේ දුක්ඛ සත්‍ය සහ සමුදය විතරයි. මොකද අභිදේයාර්ථ හැටියට නිරෝධ සත්‍ය නිර්වාණය හම්බුනේ නැහැ. ලෝකෝත්තර මාර්ග සිත් හම්බුනේත් නැහැ. ඒ නිසාවෙන් නිරෝධ සත්‍ය සහ මාර්ග සත්‍ය මෙහිදී හම්බුනේ නැහැ. මේ තමයි අපි ස්කන්ධ ධාතු ආයතන හැටියට මේක බෙදලා පළවෙනි පදය නිමාවටපත් කළා. එහෙමනම් ඒකේ මොනවා හරි ගැටලුවක් තියෙනවද? නෑ වගේ. එහෙමනම් අපි ඉතින් මංගල මහත්මයා අපි දැන් ඔය අජ්ජත් ධර්ම තමයි මේ අජ්ජත් ආරම්මන වලට ගෝචර වෙන්නේ නේද? එහෙම තමයි ගන්න නේද? එතකොට එතන අජ්ජත් ධර්ම කියලා කිව්වකොට මේ අපිට අපි දෙයියතාව සිත් 89යි චෛතසික 52යි රූප 28යි කියන එක. හැබැයි නිර්වාණ ධාතුව ආවෙන්නේ නැහැ අජ්ජත් ධර්ම හැටියට. හරි නේද? හරි. එතන සිත් 89 චෛතසික 52යි කියතුවාම ස්වසංතානෙයි අජ්ජත් ස්වසංතාන. අන්න හරි. ස්වසංතානේ පහළ වෙන ඒ කොටස තමයි ගත්තේ නේ අජ්ජත්ක වශයෙන්. බහිද්ධ වශයෙන් ගන්නකොට එතන වෙනස් වෙන්නේ බාහිර సంతානවල ඒ කිව්ව සිත් 89යි චෛතසික 52යි රූප 28යි ඊට අමතරව නිර්වාණ ධාතුවත් අපි ගත්තා එතන නේද? ඔව් නිර්වාණය බහිද්ධ ධම්මක් හිටියට අරගත්තා. ඊට අමතරව අට කතා කාණ්ඩයේ විදිහට මොනවාද අවිඥානික රූප ධර්මත් එතන අරගත්තා. එතන ප්‍රඥප්ති අපි ගත්තාද? අභිදේයාත් ගන්න බෑ ප්‍රඥප්ති කියනකොට නේද? ඒ කියන්නේ මේ නමුත් ප්‍රඥප්ති ධර්ම අපි එතන සලකනවාද කියන ප්‍රශ්නේ අපිට මතුවුණාද? එහෙම මතකයක් තියෙනවා. දැන් මෙතන සිත් 89ම අරගත්තා. සිත් 89 තුල රූපාවචර සිත් 15 තියෙනවා. රූපාවචර සිත් අරමුණු කරන්නේ ප්‍රඥප්ති ධර්ම, ඒකාන්ත ප්‍රඥප්ති ධර්ම අභිඥා අවස්ථාව හැර. එතකොට එහෙමනම් එතන බහිද්ධා ධම්මා හැටියට ඒ ටික අරන් තියෙනවානේ. ඔව් නේ ඒ ටික ගත්තා අපි. හරි. එතකොට අජ්ජත් බහිද්ධා කියනකොට අපි ගත්තේ ඒ අජ්ජත් ධර්මත් බහිද්ධ ධර්මත් සෝසංතානයත් බාහිර සංතානයත් කියන එකට පොදු ධර්ම හැටියට නිර්වාණයත් ප්‍රඥප්තිත් අයින් කරලා තමයි අපි ගත්තේ නේද? හරි. ඒතකොට ඒවා අරමුණු කරන ධර්ම ගැන තමයි අද අපි කතා කරන්නේ මේ අජ්ජත්තාරම්මන ත්‍රිකේ. එහෙම නේද? හරියටම හරි. අජ්ජත් වූ ධර්ම අරමුණු කරන්නේ කවුරුන් විසින්ද? බහිද්ධ වූ ධර්ම අරමුණු කරන්නේ කවුරුන් විසින්ද? ඒක තමයි මුලදීම කිව්වේ. අද අපි කතා කරන්නේ අරමුණු කරන ධර්ම ගැන. ඒතකොට අරමුණු කරනු ලබන්නේ
සිත් සහ චෛතසික විසින්. සිතත් අරමුණු කරනවා, චෛතසිකත් එම අරමුණම අරගන්නවා. නමුත් රූප ධර්ම අරමුණු වෙනව, නමුත් අරමුණු ගන්නෙ නෑනේ. නිර්වාණය අපිට අරමුණු වෙනව, නමුත් අරමුණු ගන්නෙ නෑනේ. ඒ නිසා ඒවා අපි අයින් කරලා හැම වෙලාවකම මේ ත්‍රිකයේ අභිධර්යාර්ථ හැටියට අපිට එන්න පුළුවන් සිත් සහ චෛතසික පමණයි. හරි. දැන් අපි දෙවෙනි පදයට ගියොත් බහිද්ධාරම්මනා ධම්මා. බහිද්ධ කියලා අපි කලින් ත්‍රිකයේ හඳුන්වපු ධර්මතාවයෝ අරමුණු කරනු ලබන්නේ කවුරුන් විසින්ද? එතනදී ඒකාන්ත වශයෙන් අපි අරගන්නවා මේ 2436 බහිද්ධාරම්මනා කියලා රූපාවචර තික චතුක්කඥාන මේ අට කතා කාණ්ඩයේ අර්ථකථනය රූපාවචර තික චතුක්කඥාන කුසලතෝච විපාකතෝච කිරියතෝච චතුත්තස්ස ඥානස්ස විපාකෝ ආකාසානංචායතනං චත්තාරෝ මග්ගා අපරියාපන්නා චත්තාරීච සාමාන්‍ය ඵලානි. මේ ධම්ම බහිද්ධාරම්මනා. ඒ ටික අපි අරන් බැලුවොත් රූපාවචර සිත් දැන් මෙතන කුසලතෝච විපාකතෝච කිරියතෝච අරන් තියෙනවා. එහෙමනම් ඒ කතා කරලා තියෙන අභිඥා වර්ජිත. ඊළඟට මේ අවස්ථාවේදී අභිඥා වර්ජිතයි මෙතන කතා කරලා තියෙන්නේ. ඊළඟට ආකාසානං ඡායතනෙ අරගත්තා. එතන සිත් තුනක් තියෙනවා. ඊළඟට කෙලින්ම ලෝකෝත්තර ධර්ම වලට ගිහිල්ලා මාර්ගසිත සහ ඵලසිත අරගත්තා. එහෙමනම් ලෝකෝත්තර සිත් 8 මෙතන අරන් තියෙනවා. බැලු බැලමට මෙතන අපිට පේනවා ආකාසානං ඡායතනයත් එක්කම එකටම මෙතෙක් අපිට හම්බ වෙච්ච අනිත් සිත මෙතෙන්ට අරගෙන නැහැ කියලා. අපි ඒක හිතේ තියාගෙන ඉස්සරහට යන්න. ඊළඟ කොටසේදී විස්තර වෙනවා රූපං මේ අනේකාන්ත හැටියට ගන්න ටික රූපං තපෙත්වා සබ්බේව කාමාවචරා කුසලා කුසලාව්‍ය කතා ධම්මා. ඒ කියන්නේ කාමාවචර සිත් 54 අර ගන්නවා. රූප ධර්ම ටික හැර. රූපාවචරං චතුත්තක් ඥානං කුසලතෝච කිරියතෝත. අන්න අභිඥා සිත් දෙක කතා කරපු තැන අනේකාන්ත හැටියට. එතන අභිඥා සිත් දෙක කතා කළා. ඉමේ ධම්මං සිය අජ්ජතරමන සිය බහිද්ධාරමන සිය අජ්ජත බහිද්ධාරමන මේ සියා කියලා මෙතන යෙදෙන්නේ ඒක අනේකාන්ත වශයෙන් ගැනෙන නිසා. එහෙමනම් මම දෙවෙනි පදේ කතා කරන නිසා බහිද්ධාරමන මම හයිලයිට් කරලා ඉස්සරහට යනවා. එතකොට මෙතන මුළු සිත් ගාන අරගෙන බැලුවොත් එතකොට දැන් මේ විදිහට අපිට සිත් යොදන්න පුළුවන්. මෙතනදී එකපාරටම විශේෂයක් අපිට පේනවා රූපාවචර සිත් 15ම ගැන මෙතනදී කතා කළා ඒකාන්ත වශයෙන් බහිද්ධාරම්මණය කියලා. ඒ කසින ආරම්මණය මේලාවකම බහිද්ධයි කියලා අපි සලකන නිසා. එතන රූපාවචර සිත් 15ම ගණන් ගත්ත නිසා නැවත වතාවක් අභිඥා සිත් දෙක මෙතනදී දෙකයි කියලා අපිට ගන්න සුදුසු නැහැ. ඒ නිසාවෙන් මම එතන ඒක ඉලක්කම හැටියට දැම්මේ නැහැ. ඒ අනුව මෙතන මුළු සිත් ගාන එන්නේ 80යි. මෙතන යම්කිසි හේකින් රූපාවචර සිත් කලින් අරන් නොතිබිච්ච අවස්ථාවලදී අපිට අභිඥා සිත් දෙක ඉලක්කම හැටියට දාලා ගණන් හදන්න වෙනවා. ඒවා ඉදිරියේදී සහ පසු අවස්ථාවලදී අපි දැනගන්න අපිට අත්දැකීම් ලැබුණා. මෙතනදී මේ වෙලාවේදී ගත්තේ නැත්නම් රූපාවචර සිත් 15 අපි කලින් උඩම පෙළිය අරන් තියෙන නිසා ඒක ඩුප්ලිකේට් වෙන්න දෙන්න බෑනේ. අභිඥා කියන්නේ මේකෙම තියෙන කොටස. මෙතනදී කෘත්‍ය වශයෙන් අභිඥා වර්ජිත වුණා. අනේකාන්ත වශයෙන් ඒක මෙතනදී ඉදිරිපත් වුණා. නමුත් 15ම එක ගණන් හදලා තියෙන නිසා එකතු කරලා තියෙන නිසා මෙතන නැවත වතාවක් මේ සිත් දෙක දැම්මේ නැහැ. ඊළඟට මේවා යෙදෙන චෛතසික ආරම්භ බැලුවොත් තනි සිත් ආරම්භ බැලුවොත් මේ විදිහට චෛතසිකය දෙනවා. රූපාවචර සිත් වල උපරිම චෛතසික 35ක් ගන්න පුළුවන්. ආකාසාඥාන ඡායතන සිත් 30යි, ලෝකෝත්තර සිත් වල 36යි. ඒතකොට පොදුවේ අරගත්තොත් අපිට මෙතන චෛතසික 38ම යෙදෙන වගේ පේනවා. අනේකාන්ත කොටස ආරම්භ බැලුවොත් එතනදී අපිට චෛතසික 51යි ගන්න වෙන්නේ. මෙන්න මෙතනත් විශේෂයි. මච්චරිය කියන චෛතසිකය මෙතනින් අයින් කරන්න වෙනවා. මොකද මේ මච්චරිය කියන එක බහිද්ධාරම්මණයක් නෙමෙයි, නියතවම ඒකාන්තයි. ඒ ගැන පොඩ්ඩක් හොයලා බැලුවොත් ඒකත් මච්චරිය කියන චෛතසිකය ධම්මසංගණිය තුල ඍජුව හම්බ වෙන්නේ නැහැ. ඒක තියෙන්නේ තප්පනා කියලා අන්තිමට කහු කරන කොටසේ ඒවාපනක ධර්මයක් හැටියට තමයි ඒක හඳුන්වලා තියෙන්නේ. ඒ නිසා අපිට මේකේ අර්ථ දැක්වීමක් හොයනවා නම් හොයාගන්න වෙන්නේ විභංග ප්‍රකරණේ කුද්දක වත්තු විභංගේ දුක විස්තර කරන තැන සහ පුද්ගල පඤ්ඤාති ප්‍රකරණයේ තියෙනවා නිද්දේශ වාරේ දුක නිද්දේශයේ ඒක තියෙනවා. කොහොමද ඒක විස්තර වෙලා තියෙන්නේ? තත්තකතම මච්චරියන්
පංචමච්චරියානි. ආවාස මච්චරියන්, කුල මච්චරියන්, ලාභ මච්චරියන්, වර්ණ මච්චරියන්, ධම්ම මච්චරියන්. ඒ කියන්නේ මෙතන මාත්සර්ය වර්ග 5ක් ගැන කතා කරනවා. ඒ කොයි එක හෝ වේවා යම් ඒව රූපං මච්චේරං මච්චරායනා මච්චරායි තත්තං විවිච්ඡං කදරියං කටුකංචුකතා අග්ගහි තත්තං චිත්තස්ස ඉදං උච්චති මච්චරියං. සිංහල තේරුම අරන් බැලුවොත් මාත්සර්ය 5ක් යෙදෙනවා. ආවාස මාත්සර්ය, කුල මාත්සර්ය, ලාභ මාත්සර්ය, වර්ණ මාත්සර්ය, ධර්ම මාත්සර්ය කියලා. මේ කුමන හෝ ආකාරයකට මසුරු බවක්, මාත්සර්යයක්, මසුරු බවක්, මසුරු කළ බවෙක්, සුඛීය සම්පත්තීන් ව්‍යාප්ත කරනු කැමැති බවෙක්, තද මසුරු බවෙක්, කටුක භාවයක්, හැකුළුණු සිත් ඇති බවෙක්, සිත නොවිදහාගත් බවෙක් වේද මේ මාත්සර්යයි කියනු ලැබේ. ඒ අනුව මේක විස්තර කරලා බලපුවාම අපිට තේරුම් ගන්න පුළුවන් මේ මත්සරිය මසුරු බව කියන එක තියෙන්නේ තමන් කෙරෙහි තමන්ගේ සම්පත් අනුන්ට සාධාරණ නොවෙනවා. ඒකනේ අර අදින්න බුබ්බක ඒ විදිහට හැසිරුනේ. එක කහවණුවක්වත් එළියට නම් දෙන්න බෑ. ඒ නිසාවේ තමයි. එතකොට තමන්ගේ සම්පත් විදිහට වලට තමයි ඒක අරමුණු වෙන්නේ. ඒ නිසායි ඒක එතකොට ඒක අජ්ජත් අරමුණක් වෙනවා. ඒ නිසා තමයි ඒක මේ පදයට ආවේ නැත්තේ. ඒ නිසායි එතකොට අපි මේ අනේකාන්ත සිත් ගොඩේ තියෙන කාමාවචර සිත් 54 තුල යෙදෙන චෛතසික 51යි කියලා ගත්තා මච්චරිය අයින් කරලා. ඊළඟට මෙතන තව එකක් අපිට ගන්න පුළුවන්. මෙතන අපිට තව එක දෙයක් මට හම්බුණා මේක අරගන්නකොට. දැන් උදාහරණයක් හැටියට මෙතන අපි රූපාවචන සිත් 15ම අරගත්තා. ඒක බහිද්ධාරම්මනා ධම්ම හැටියට. ඒ කියන්නේ රූපාවචර සිත් මගින් අරමුණු කරන ලබන්නා වූ කසිනාරම්මන හැම වෙලාවකම බහිද්ධාරම්මනයි කියලා අපි අරගත්ත එක බහිද්ධ ධර්මයක් කියලා හිතලා. මේ අරමුණ බහිද්ධ ධර්මයක් කියලා හිතලා. මේක අපිට කලින් වතාවකදී හම්බ වුණා ධම්මසංගණිය කතා කරනවා නම් අභිභායතන කතා කරද්දී. එහෙම නැත්නම් මට මේක සූත්‍රයකත් හම්බ වුණා අංගුත්තර නිකායේ අභිභායතන සූත්‍රය තුල. අට්ටිමානි භික්ඛවේ අභිභායතනානි කතමානියට මම මේ අභිභායතන සූත්‍රයේ තියෙන පාඩේ දැක්කේ. මොකද ඔයගොල්ලෝ 16ක් අත්තුකේ කරද්දී ධම්මසංගණිය කොටස හොඳට කටපාඩම් කරලා තියෙන්න ඕන නිසා ඔබ දැනට ඒක කටපාඩම් කරලා නැත්නම් ධම්මසංගණියේ රූපාවචර මෙතන අරූප නෙමෙයි රූපාවචර සිත් මේ අයන්න පෙරදිලා මට දාලා තියෙන්නේ රූපාවචර සිත් අපි ඉගෙන ගන්නකොට එතන අපිට තියෙනවා අභිභායතන කියලා කොටසක් ඉගෙන ගන්න. ඒ කියන්නේ ඒක 16කට බෙදෙන ආකාර අරගෙන බලනකොට අපි මේ අභිභායතන කියන්නේ ඒ මට්ටම අභිභවා ඉදිරියට යා යුතුයි කියන අදහස. ඒක සූත්‍රයෙන් ඉගෙන ගත්තා නම් ලේසි. අට්ඨමානි භික්ඛවේ අභිභායතනානි කතමානි අට්ඨ අජ්ජත්තං රූප සංඤී ඒකෝ බහිද්ධා රූපානි පස්සති පරිත්තානි සුවන්න දුබ්බන්නානි. ඒ කියන්නේ අජ්ජත්තං රූප සංඤී. දැන් අපි භාවනා කරගෙන යනකොට අපිට කැමති කමටහන් අරගෙන භාවනාවේ ඉස්සරහට යෙදෙන්න පුළුවන් තමන්ට ගෝචර වෙන විදිහට. අපි හිතමු කේසා කියලා ගත්තා කියලා. එතකොට ඒක අජ්ජත්තාරම්මණය. හරි? අජ්ජත්තං රූප සංඤී. ඒකෝ බහිද්ධා රූපානි පස්සති. දැන් මේක අරගෙන අපි භාවනා කරගෙන ඉස්සරහට ආරම්මන ඇති කරගෙන යද්දී අජ්ජත්තං රූප සංඤී තිබිලා මේ කෙස්වල අරමුණ අපි අරගෙන ඊළඟට මේක අපි ඉස්සරහට අරගෙන දියුණු කරගන්නවා. කෙස්වල තියෙන නිල වර්ණය එහෙම නැත්නම් ඒක කළු කියලා කාල වර්ණය හරි නිල වර්ණය හරි ඕන එකක් අරගෙන ඒ නිල වර්ණය කියන එක එතනින් උලුප්පාරගෙන ඒක අපි අරමුණු කරන්න ගත්තාම අන්න එතකොට අජ්ජත්තං රූප සංඤී හැබැයි නිල වර්ණයේ වෙලා ඒක ඉස්සරහට එනකොට ඒක බහිද්ධා රූපානි පස්සති වෙනවා. අන්නේ විදිහට ඒ ස්වභාවයේදී හෝ ඊළඟට ඒක මෙතන පළවෙනි එකේදී කතා කළේ පරිත්තානි හැටියට දෙවෙනි එකේදී කතා කරනවා ඒක අපමානී හැටියට තුන්වෙනි එකේදී කතා කරනවා අජ්ජත්තං අරූප සංඤී. ඒ කියන්නේ ආධ්‍යාත්මික ධර්මයක් අරමුණු නොකර කෙලින්ම බාහිර ධර්මයේම අරමුණු කරගෙන
ඒ කියන්නේ කෙලින්ම බාහිර තියෙන නිල් වර්ණයක් අරමුණු කරගෙන අපිට පුළුවන් නම් භාවනාව වඩා ගන්න අන්න එතන කෙලින් වෙනවා බහිද්ධා රූපානි පස්සති. එතකොට එවැනි අවස්ථාවන් හැම එකදීම මේක බාහිර ධර්ම හැටියට තමයි අපිට ගන්න වෙන්නේ. මං හිතනවා ඒ නිසා තමයි අපිට මෙතනදී මේක බාහිර ධර්ම හැටියට මේ රූපාවචර සිත් 15 ඒ විදිහට අපි යොදාගත්තේ. ඊළඟට දැන් අපි බලමු නැවත වතාවක් මේකේ කොහොමද අභිධර්යාර්ථය යෙදෙන්නේ කියලා. ඒකාන්ත වශයෙන් ගත්ත සිත් ටිකත් එහි යෙදෙන චෛතසික ටිකත් අනේකාන්ත වශයෙන් ගත්ත සිත් ටිකත් එහි යෙදෙන චෛතසික තරම් බලපුවාම අපිට අවසාන වශයෙන් ගන්න පුළුවන් මුළු සිත් ඥාන 80ක් හැටියටත් චෛතසික 52ක් හැටියටත් යම් තැනක සමහරට හඳුන්වන්න පුළුවන් මෙතන 82යි කියලා මේ අභිඥා සිත් දෙක අරගත්තොත්. නමුත් මට තේරෙන විදිහට නම් අභිඥා සිත් දෙක නැවත ගන්න බෑ මොකද මෙතන 15 මරන් තියෙන නිසා. ඒ අනුව මම මේ විදිහට තියලා ඉස්සරහට යනවා සිත් 80යි චෛතසික 51යි. ඒ තමයි දෙවෙනි පදයේ බහිද්ධාරම්මනා ධම්මා හැටියට අපිට අපි දෙයාර්ථ ගැලපෙන්නේ. එහෙමනම් එකී ධර්මියෝ අපිට ඊළඟට බෙදන්න වෙනවා ස්කන්ධ ආයතන ධාතු සත්‍ය හැටියට. හොඳයි. කවුරු හරි ඉදිරිපත් වෙන්න බාන්න ස්කන්ධ කීයද කියලා ගලපන්න. ඔබට පහසුයි මම සිත් ටිකක් ඉදිරිපත් කරලම තියෙනවා. කාමාවචර සිත් 54ම තියෙනවා. රූප නැතිලා ඒකෙත් ස්කන්ධ 4යි. ස්කන්ධ 4යි. හරියටම හරි නාමස්කන්ධ 4 විතරයි. වේදනා සංඥා සංකාර විඥාන. ආයතන හැටියට? ආයතන 2යි. ඔව්. ආයතන 2යි. හරි. ධාතු හැටියට? මොන ටිකක් කල්පනා වෙන්න ඕනේ. මෙතන කාමාවචර සිත් 54ම තියෙනවා. ඒක හිතේ තියාගෙන ධාතු ඇනලයිස් කරන්න. ධාතු 8ක්. ඔව් ධාතු 8ක් යෙදෙනවා කලින් කිව්වා වගේම තමයි. සත්‍ය හැටියට සත්‍ය දෙකක් යෙදෙනවා. සත්‍ය දෙක කියන්න බලන්න. සත්‍ය කීයක් යෙදෙනවද මෙතන ඇත්තටම? කියන්න බලන්න. රූපාවචර සිත් තියෙනවා, අරූපාවචර සිත් තියෙනවා, ලෝකෝත්තර සිත් තියෙනවා, කාමාවචර සිත් තියෙනවා. ඒ තුනක් යෙදෙනවා. තුනක් යෙදෙනවා. එහෙනම් යෙදෙන්නේ නැත්තේ මොකද්ද? නිර්වාණය. නිරෝධ සත්‍ය යෙදුනේ නැහැ. හරි. එහෙමනම් මේ විදිහට තමයි අපි අභිධර්යාර්ථ ගලපලා ඒක ස්කන්ධ ආයතන ධාතු හැටියට ගොනු කරගත්තේ. ඒක අපි දීර්ඝව බැලුවොත් ස්කන්ධ වත්තරෙන් 4 වෙනවා මේ විදිහට. සංස්කාර ස්කන්ධයට චෛතසික 49යි, විඥාන ස්කන්ධයට මුළු සිත් 80ම යෙදෙනවා. ආයතන හැටියට දෙවැදෑරුම් වෙන්නේ සිත් 80 මන ආයතනයි. එහි යෙදෙන චෛතසික 51 ධම්මා යතනයි. ඊළඟට ධාතු වශයෙන් 8 වැදෑරුම් වෙන්නේ සිත් 88 චක්කු විඥාන සිත් දෙක චක්කු විඥාන ධාතුයි. මේ විදිහටම අනිකුත් අහේතුක සිත් දෙපස් විඥාන සිත් ටික අරගත්ත හැකි සෝත විඥාන ධාතු, ගාන විඥාන ධාතු, දිවහා විඥාන ධාතු, කාය විඥාන ධාතු හැටියට. ඊළඟට මනෝ ධාතුවත් අපිට පේනවා එතන තියෙනවා. පංචද්වාර වර්ජනයේ සහ සම්පටිච්ඡන යුගලය. එතන සිත් 3 අයින් වෙනවා මනෝ ධාතු හැටියට. ඒ අනුව ඉතුරු වෙන්නේ මුළු සිත් 80න් මේ කියන උඩින් සඳහන් කරපු සිත් 13 අයින් වුණාම සිත් 67ක් මනෝ විඥාන ධාතු හැටියට සලකන්න පුළුවන්. තිබුණු අභිධර්යාර්ථවල තිබුණු මුළු චෛතසික 51 ධම්ම ධාතුව නියෝජනය කරනවා. එහෙමනම් මේ විදිහට තමයි ධාතු වශයෙන් 8 ආකාර උනේ. ඊළඟට සත්‍ය වශයෙන් ආකාර 3යි. ලෞකික වූ බහිද්ධාරම්මනික සිත් 72. අන්න දැන් ඒක හරියට ගලපලා අරගන්න ඕනේ. මුළු සිත් 80ක් තිබුණාට දුක්ඛ සත්‍ය හැටියට හැම වෙලාවම ගලපන්න ඕනේ ලෞකික සිත් එක විතරයි. එහෙමනම් එතන අපිට සිත් 72යි ගලපන්න පුළුවන්. චෛතසික 50යි ලෝභය වර්ජිත. මොකද ලෝභය සමුදය සත්‍ය නියෝජනය වෙන නිසා. ඊළඟට මාර්ග සත්‍ය හැටියට අර පොදු කාරණාව අපි වෙනතර යොදන එක යොදන්න පුළුවන්. සතර මාර්ග සංප්‍රයුක්ත වූ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා ආදී වූ මාර්ගාංග 8. ඒකේ සෝවාන් මාර්ගාංගය 8 දෙනෙක් වරද්ද, සද්දෙන සතර වරද්ද ආදී වශයෙන් අපි ඉදිරිපත් කරන මේ ධර්ම සමූහය මාර්ග සත්‍යයි කියලා අපි කියනවා. දැන් මෙතන ලෝකෝත්තර සිත් 8ම නියෝජනය වුණා. එහෙමනම් මෙතන අපිට මතකතුව දාන්න ඕනේ අතිරික්ත මාර්ග චිත්තෝත්පාද 29 සහ ඵල චිත්තෝත්පාද 37 දෙනා
සත්‍ය විනිර්මුක්ත ධර්ම හැටියට යෙදෙනවා කියලා. ඒ අනුව මේක සත්‍ය වශයෙන් තුන් ආකාර වුණා. ඒ තමයි දෙවෙනි පදයේ විස්තර කිරීම. ඒකෙත් ගැටලු මොනවා හරි යෙදුණා නම් කතා කරන්න පුළුවන්. මංගල මහත්තයා මේකේ ආකින්චඤ්ඤායතන සිත නොගත්තේ ඇයි? ඒක නාස්ති ප්‍රඥප්තිය අරමුණු කරන නිසා. නැති බව. දැන් නැත්තේ අජ්ජත් එකක්ද බහිද්ද එකක්ද? නැති බව. නැහැ කිව්වම එතන නැහැ කතා කරන්න. එතකොට මේ නැති බව කියන එක අජ්ජත් බහිද්ද කියලා අපිට බෙදා ගන්න හැකියාවක් නැහැ. ඒ නිසායි අජ්ජත් මේ නාස්ති ප්‍රඥප්තිය අරමුණු කරන්නා වූ කිසිම ධර්මතාවයක් මේ ත්‍රිකයට ගන්න බෑ. ඒ නාස්ති භව ප්‍රඥප්තිය අරමුණු කරන අවස්ථාව සැලකුවොත් එකී අවස්ථාවේ යෙදෙන කිසිම ආරම්භනික ධර්මයක් අපිට අරගන්න බෑ. ඕක හැබැයි පෙළ පොතේ හරි කොහේ හරි ඕක මේ පැහැදිලි විස්තරයක් නම් දීලා නැහැ. මට හොයාගන්න නම් බැරි වුණා. ඒකට වෙනස් මොනවා හරි උත්තර තියෙනවා. මට හිතා ගන්න පුළුවන් උත්තරේ තමයි නාස්ති ප්‍රඥප්තිය කිව්වම මෙතන නැති බව. නැති බව ගැන කතා කරන්නේ කොහොමද අපි? ඒ ස්වභාවයයි මට හිතුනේ. ඊට වෙනස් අදහසක් එහෙම තියෙනවා නම් කරුණාකර ඉදිරිපත් කරන්න මමත් දැනගන්න ආසයි. ජයන්ත මහත්තයා මොන හරි විශේෂ අදහසක් තියෙනවද? මංගල මහත්තයා ඇත්තටම අපිත් එහෙම තමයි අපි ඔය ත්‍රිකේ කරන දවස්වල තේරුම් ගත්තේ. එතකොට අපිට අහවල් දේ අරමුණු කරනවා කියලා කියන්න බෑ. මොකද යම් කිසිවක නාස්තික භාවය අරමුණු කරනවා කියනකොට ඒ දේ නෙවෙයි අරමුණු කරන්නේ. ඒ නැති බව කියනකොට එතනදී ගන්න බෑ කියන එක තමයි හිතුනේ. එහෙම දැන් ඒතර මෙතන ගන්නේ බහිද්ධාරම්මණනේ ගන්නේ. බහිද්ධාරම්මන කියන ටිකට මේ ඒ අකින්චඤ්ඤායතන සිත කියන්නේ ආකාසානංචායතන සිත වැටුණාට ඒකින් නැති බව කියන එක එතන ගන්න විදිහක් නැහැ කියන එක තමයි අපි තේරුම් අරගෙන තිබ්බේ. තේරුවන් සරණයි. ඔව් මොකද ආකාසානංචායතන සිතේ උත්පාදය පිටිය හෝ භංගය දැන් හඳුනා ගැනීමට නොහැකි බව. ඒක නෑ දැන්. ඒ නැති බවයි අරමුණු කළේ. නැති බව අහවලාගේ වගේ ඇත්ත. නමුත් අහවලා නෙමේ අරමුණු කළේ එයාගේ නැති බව. ඒ අනුවයි ඒ සිත යෙදුන්නේ නැත්තේ. හොඳයි අපි ඉස්සරහට යමු. තුන්වෙනි පදේ අරගත්තොත් ප්‍රශ්නයක් තියෙනවා. මේ දැන් මෙතන රූපාවචර තික චතුක්ක ධානා කුසල තෝච විපාක තෝච කිරිය තෝච කියනකොට මම මෙච්චර දවසක් හිතාගෙන හිටියේ සිත් 12යි ගන්න කියලා. මොකද හේතුව චතුත්ථස්ස ධානස්ස විපාකෝ කියලා තියෙනවනේ මෙතන. ඒ කියන්නේ තික චතුක්ක ධානා කියනකොට තික තුනේ කුසල තෝච විපාක තෝ කිරිය තෝ එන්නේ චතුත්ථ ණය ක්‍රමයෙන්. චතුක්ක කුසලතෝ විපාකතෝ කිරියතෝ හතරක එන්නේ පංචක ණය ක්‍රමයෙන්. එතකොට චතුත්ථස්ස ධානස්ස විපාකෝ කියන්නේ ටික මේ චතුක්ක ණය ක්‍රමයෙන් මේ අභිඥා සිද්ධ කරෙන්න අනිත් විපාක සිද්ධ කියලා තමයි මම මෙච්චර දවසක් මේක සම්බන්ධයෙන් දැනුමක් තිබුණේ. එතන වරදක් තියනවද? චතුක්ක දැන් මෙතන තිකඥානා කිව්වහම දැන් මෙතන බලන්න තිකඥානා තික චතුක්කඥානා කියලා තමයි වචන දෙක ගලපගෙන තියෙන්නේ. ඒ මිසක් අර දැන් මේ සිතට කතා කරද්දී එතන කියන්නේ චතුත්ථස්ස ඥානස්ස විපාකෝ. ඥානස්ස ධානයාගේ විපාකය. හතරවෙනි ධානයාගේ විපාකය. එතකොට යා මෙයා විතරමයි කතා කළේ. මේ දෙන්න කතා කරද්දී කිව්වේ චතුත්ථස්ස ඥානස්ස මොකද කුසලතෝච කොහොමද ඒක ආවේ චතුත්ථඥානං කුසලතෝච කිරියතෝච. චතුත්ථඥානං කුසලතෝච කිරියතෝච. ඒ විදිහටයි ඒක ගැලපුවේ. එතකොට ඉතුරු වෙන මෙන්න මේ චතුක්ක ණය ක්‍රමයෙන් මේ 3යි 1 2 3 ටිකයි පංචක ණය ක්‍රමයේදී 4යි. මේ කොයි එකත් අරගන්න ඕනේ. ඔබතුමීට පැහැදිලිද ඒක? පැහැදිලි මහත්මයා. හරි. ඒක ඔබතුමී හිතන් හිටපු කොහොමද? මටත් ඒක පොඩ්ඩක් ආයෙ පාරක් කියන්න බෑ.
දැන් තික දැන් චතුක්ක ණය ක්‍රමයයි පංචක ණය ක්‍රමයයි කියලා දෙකකටනේ අපි ධානය බෙදන්නේ. ඔව්. ඔව්. එතකොට චතුක්ක ණය ක්‍රමයේදී තික තික කියන්නේ තුනක කුසල සිතුයි විපාක සිතුයි ක්‍රියා සිතුයි. කොයි ධානයේ? කුසල ධාන සිතුයි විපාක ධාන සිතුයි කිරිය ධාන සිතුයි. ඊට පස්සේ පංචක ණය ක්‍රමයේදී චතුක්ක කියන්නේ හතරක. කුසල විපාක කිරිය. එතකොට අපි පංචක ණය ක්‍රමයට බෙදනවා නම් සිත් 12ක් මෙතෙන්ට එනවා. ඊට පස්සේ පංචම ධානයේ විපාක සිත විතරත් එනවා. එතකොට එන්නේ සිත් 13යි. ඊට පස්සේ මෙතන අභිඥා සිත් දෙක වෙන් වශයෙන් දක්වලා තියෙනකොට ඒක ඒ විදිහට ගත යුතුයි නේද? ඒක ගැන මට හරියටම කියන්න අමාරුයි. මම හිතාගෙන හිටියේ මෙච්චර දවසක් ඒ විදිහට. මංගල මහත්තයා මෙතෙන්දි සිත් ගණන ගන්නකොට අපිට පංචක ණය ක්‍රමයෙන් තමයි ගන්න වෙන්නේ නේද? මොකද එහෙම ගත්තාම අර චතුක්ක ණය ක්‍රමයෙන් එන කොටසත් අඩංගු වෙලා තියෙනවා නේද? අනිවාර්යයෙන්. ඒ ගැන මහත්මයා බලලා පස්සුවට අපි කතා කරමු. හරි මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් සාකච්ඡා කරමු. දැන් මෙතන පංචක ණය ක්‍රමයෙන් තමයි අරන් තියෙන්නේ 15 රත්න 15යි. මේ 5 රත්න 15 හැටියට ඒක අරන් තියෙන්නේ මේ විදිහට. ඒ කියන්නේ පංචක ණයෙන් තමයි සිත් ගණන් අරගෙන මෙතන 80යි කියලා අරගත්තේ දෙවෙනි පදේදී. හරි ඊළඟට තුන්වෙනි පදේ අජ්ජත් බහිද්ධාරම්මනා කියලා අරගනිද්දී රූපං ඨපිත්වා සබ්බේව කාමාවචරා කුසලාව්‍ය කතා ධම්මා රූපාවචරං චතුත්ථ ඥාන කුසලතෝච කිරියතෝච. ඒතර චතුත්ථ ඥාන කුසලතෝච කිරියතෝච කිව්වොත් අනිවාර්යයෙන්ම අභිඥා. හිමේ ධම්මා සිය අජ්ජතාරම්මන සිය බහිද්ධාරම්මන සිය අජ්ජත බහිද්ධාරම්මන. ඒ කිව්වේ මේ විදිහට. කාමාවචර සිත් 54යි. එයි රූපං ඨපිත්වා සබ්බේව කාමාවචරා කුසලාව්‍ය කතා ධම්මයි. මුළු සිත් ටිකව රූප ටික හැර. ඊළඟට හතරවෙනි ධානය කුසල සහ කිරිය හිමේ ධම්මෝ. ඒතර හතරවෙනි ධානයේ කුසල සහ කිරිය අභිඥා සිත් දෙක. එhmenan එහි යෙදෙන චෛතසික හැටියට ඉදිරිපත් වෙනවා චෛතසික 48ක්. අයින් වෙච්ච ටික ඇවිල්ලා ඊර්ෂ්‍යාව, මච්චරිය, අපමඤ්ඤා කියන ටික වර්ග 2යි 4යි. චෛතසික 4ක් අයින් වෙලා මේ සිත් 54යි 256 තුල චෛතසික 48ක් යෙදෙන හැටියට මේ පදේ අරගත්තා. ඊළඟට තවදුරටත් මේක විස්තර වෙනවා. එතනම මෙම ඡේදයේම ආකින්චං ආයතනං නවත්තබ්බං අජ්ජත්තාරම්මනන්තිපි බහිද්ධාරම්මනන්තිපි අජ්ජත් බහිද්ධාරම්මනන්තිපි කියලා අවසාන වශයෙන් කියනවා නිබ්බානං රූපංච නිබ්බානං ච අනාරම්මනා කියලා. එතකොට නවත්තබ්බා ටික අපිට පෙන්눔 කරන්න පුළුවන් වුණොත් නවත්තබ්බා කියන්නේ ආකින්චං ආයතනය. ඒක අජ්ජත් රම්මන ගන්නෙත් නෑ බහිද්ධාරම්මන ගන්නෙත් නෑ අජ්ජත් බහිද්ධාරම්මන ගන්නෙත් නෑ. ඒ විදිහට තමයි අජ්ජත් බහිද්ධාරම්මන ත්‍රිකයේ මේ තුන්වෙනි පදේ වූ අජ්ජත් බහිද්ධාරම්මන පදය විස්තර වෙන්නේ. ඊළඟට මේක අභිධර්යාර්ථ හරියටම ගැලපුවා නම් අපිට ලැබෙන්නේ කාමාවචර සිත් 54යි අභිඥා සිත් 2යි. ඒතකොට සිත් 56යි. එහි යෙදෙන චෛතසික 48යි. දැන් මෙහිදී මෙතන කාමාවචර සිත් තුල වුණත් නාස්ති ප්‍රඥප්තිය නොයදෙන ධර්ම පමණයි මේ අරන් තියෙන්නේ කියලා අපි හිතා ගන්න ඕනේ. ඊළඟට මේ කියන සිත් 56යි චෛතසික 48යි ස්කන්ධ ආයතන ධාතු හැටියට බෙදනකොට සිත් 54යි 2යි 56යි. ඔව්. ඒකත් දැන් හිතා ගන්න පුළුවන්. පළවෙනි පද දෙකටම ලස්සනට උත්තර දීපු නිසා අපි ආරම්භ බලමු කොහොමද එන්නේ කියලා. ස්කන්ධ 4යි ආයතන 2යි ධාතු 8ක් සහ සත්‍ය 2ක් හැටියට ඒක විස්තර වෙනවා. ස්කන්ධ වශයෙන් 4 ආකාර නාමස්කන්ධ 4 මුළු චෛතසික 48න් සංස්කාර ස්කන්ධයට චෛතසික 46යි සිත් 56ම විඥාන ස්කන්ධේ නියෝජනය කරනවා. ආයතන වශයෙන් දෙක වෙන්නේ මන ආයතනය සහ ධම්ම ආයතනය. ධම්ම ආයතනයේ සිත් 48ම යනවා මන ආයතනයේ සිත් 56ම යනවා. ධාතු හැටියට 8 ආකාරයි අර වෙනදා වගේමයි. මනෝ විඥාන ධාතුවට සිත් 43යි එන්නේ. මොකද මුළු සිත් 56න් දෙපස් විඥාන 10 සහ මනෝ ධාතුවට ගිය සිත් 3 13යි. එතකොට ඒ ටික අයින් වුණාම
56න් 13ක් ගියාම සිත් 43යි මනෝවිඤ්ඤාණ ධාතුවට. මුළු චෛතසික ගණන අපි දෙය අර්ථ තුල හම්බුනේ 48යි. ඒක එහෙමම ධම්ම ධාතුවට යනවා. ඒ අනුව අපිට ධාතු වශයෙන් 8 ආකාරයක් හම්බ වුණා. ඊළඟට සත්‍ය හැටියට බැලුවොත් මෙතන තියෙන්නේ දුක්ඛ සත්‍ය සහ සමුදය සත්‍ය විතරයි. මොකද අනිකුත් ධර්මතා යෙදුනේ නැහැ. එහෙනම් අජ්ජත් බහිද්ධාරම්මනික සිත් 56 සහ එහි යෙදෙන චෛතසික 47 දුක්ඛ සත්‍ය වුණා. එතකොට 48න් 48 වෙනි චෛතසික හැටියට ලෝභය කියන එක අපි සමුදය සත්‍ය හැටියට වෙනම අරගත්තා. ඒ අනුව දුක්ඛ සත්‍ය සහ සමුදය සත්‍ය තමයි තුන්වෙනි පදය තුල නියෝජනය වෙන සත්‍ය ධර්මය තියෙන්නේ. දැන් මේ මෙතෙක් ගලපපු ටික අපි පොදුවේ ඔක්කොම අරගෙන දැම්මොත් ඔන්න ඔය විදිහටයි තියෙන්නේ. සිත් 89 ගලපනකොට අජ්ජත්තාරම්මන ධම්ම මේ විදිහට එනවා 62ක්. බහිද්ධා ධම්මා මේ විදිහට ආව 80ක්. අජ්ජත් බහිද්ධා ධම්මා මේ විදිහට අජ්ජත් බහිද්ධා රම්මන හොඳේ. අපි මේ කතා කරන්නේ ආරම්මන ත්‍රිකය. අජ්ජත්තාරම්මන ධර්ම සිත් 62ක් ආවා. බහිද්ධා රම්මන ධර්ම සිත් 80ක් ආවා. අජ්ජත් බහිද්ධාරම්මන ධම්ම සිත් 56ක් ආවා. මම චෛතසික මෙතනදී කතා කරන්නේ නැහැ. ඒ අනුව මෙතනදී සිත් 89 ගලපද්දි මෙන්න මේ ආකින්චඤ්ඤායතන සිත් 3 විතරක් මෙත්‍රිකයෙන් නවත්තබ්බා බහැරව අයින් වෙනවා. මොකද ඒක ආකින්චඤ්ඤායතන සිත බහිද්ධාරම්මණය මේ නාස්ති භාවය අරමුණු කරන නිසා. මෙතනදී මංගල මහත්මයා මේ රූපාවචර සිත් අජ්ජත්තාරම්මණයකට ආවේ නෑ නේද? අජ්ජත්තාරම්මණයට ආවේ නෑ. බහිද්ධාරම්මණ විතරයි එන්නේ ඒක නේද? ඔව්. දැන් මම මෙතනදී මෙතන රූපාවචර ගත්තේ නැති නිසා මට මෙතන අභිඥා සිද්දක දාන්න පුළුවන් වුණා. නමුත් දෙවෙනි පදයේදී මෙතන රූපාවචර සිත් 15ම ගත්ත නිසා මට මෙතන නැවත වතාවක් දාන්න බැහැ. ඒ නිසා ඒක මම මෙතන පොඩි නිකම්ම බ්ලැන්ක් තියන්නේ නැතුව පොඩි ඇස්ටරික් එකක් දාලා මම පෙන්නුවා. එතනට තියෙදෙනවා. හැබැයි දැන් මෙතන කලින් ඒකේ නම යොදපු නිසා මම නැවත ගත්තේ නැහැ. නමුත් සිත් 80 හැටියට මෙතන සලකනවා. අර ඔබතුමා කියවන්නේ අර අජත්තං රූප සංඤී බහිද්ධා රූප සංඤී නේද? බහිද්ධා රූපානි පස්සති කිව්වේ නේද? ඔව්. අජත්ත රූපයෙන් අපිට බැරිද රූපාවචර සිත් ඇති කරගන්න? පුළුවන්. තමන්ගේ කෙස් අරමුණු කරලා දැන් තමන්ගේ කෙස් අරමුණු කරලා රූපාවචර සිත් ඇති කරගත්තොත් ඒක එතකොට අජත්තාරම්මන වෙන්නේ නැද්ද? එතනදී ධාන මට්ටමේ අරමුණ මොකක්ද? තමාගේ කෙස්ද නිමිත්තනේ. ඔව්. එතනදී යන්නේ නැවත නිමිත්ත. ඒ කියන්නේ ඒක ඉස්සරහට ගිහිල්ලා. එතකොට ආපහු ඒක බහිද්ධාරම්මනයක්. ඒක බහිද්ධාරම්මන ධානයේ මට්ටමේදී ඒක බහිද්ධාරම්මන වෙනවා. පරිකර්ම උපචාර අවස්ථාවලදී ඒක අජත්ත අරමුණක් වෙන්න පුළුවන්. ඔව්. ඒකින්දයි අපි අජත්ත අරමුණ වලට ගන්නේ නැත්තේ මේ රූපාවචර සිත්. මොකද රූපාවචර සිත් කියන්නේ ඒකාන්ත ප්‍රඥාප්තිය අරමුණු කරන ධර්ම. තව කාට හරි ප්‍රශ්න තියෙනවා නම් අපිට යොමු කරන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. මංගල මහත්මයා මේ ටේබල් එකේ රූපාවචර සිත් 15ම මෙතනට යොදලා තියෙනකොට අභිඥා වර්ජිත කියලා දාලා තියන්නේ අය ඔබතුමා එතකොට. නෑ. මේ මම මේ පද තුනම දාලා තියෙන නිසා දැන් පළවෙනි පදයේදී එතන අභිඥා වර්ජිතයි. මෙතනදී අභිඥා වර්ජිතයි. ඔව්. හරි. නමුත් මෙතනදී අභිඥා වර්ජිතයි මෙතන අභිඥා තියෙනවා මේ. නමුත් ඉලක්කම 15 දාපු නිසා මට තව තවත් ටික ඉලක්කමක් දාන්න බෑ මෙතෙන්ට. එතන අභිඥා වර්ජිත කියලා ගත්ත නිසා මෙතන අභිඥා කියලා මම වෙනම අරන් තියෙනවා. හරි ඉලක්කම දාන්න බැරි එක විතරයි මට ප්‍රශ්නේ තියෙන්නේ. මෙතන අභිඥා වර්ජිත 13යි කියන්නත් බෑ මට. මොකද පංචම ධානයේදී අභිඥා නොවන අවස්ථාව මට සලකන්න වෙන නිසා. ඔව් එතන ඒක අර කෙනෙකුට ගැටලුවක් වෙනවා නේද අභිඥා වර්ජිත කියලා එහෙම දාලා තිද්දි සිත් 15 මෙතන දාන්න මම මේ ගලපලා තියෙන්නේ. අර මං කිව්වේ අර අභිඥා වර්ජිත කියලා දාලා තිනකොට සිත් 15ම දානකොට ඇයි හරි මම ඒක කපලා දාන්නම් ඊළඟට.
ස්ලයිඩ්ස් හදද්දී හර පොඩි පොඩි ගැටලු වෙනවා. මොකද මුලින් ඉඳලා හදාගෙන ගිහිල්ලා ඊළඟට ඒකෙම අගිස්සනේ මම කට් ඇන්ඩ් පේස්ට් දාන්නේ. එතකොට පොඩි වැරදි එනවා. ඔව් එතෙන් අභිඥා වර්ජිත කියන එක අයින් වුණත් කමක් නැහැ. හැබැයි තිබුණත් කමක් නැහැ. මොකද මේකෙදි එතකොට අභිඥා ස්වභාවය නැති සාමාන්‍ය ස්වභාවය විතරක් සලකනවායි කියන පදනමත් හිතුවොත්. මොකද රූපාවචර සිත් 15 විතරක් කතා කළොත් ඒක අභිඥාත් එක්කද නැද්ද කියලා ඊළඟට කෙනෙක්ට ඊළඟට ප්‍රශ්න කරයි. ඔව් මම හිතනවා මංගල මහත්තයා ඒ අර ඒ ඇස්ට්‍රික් එක තියෙන එක පල්ලෙහා පොඩ්ඩක් පෙන්නලා ෆුට් නෝට් එකක් දැම්මනම් හොඳයි කියලා. වඩා හොඳයිනේ. හරි. නේද? එහෙම. අනිවාර්යෙන් ඒක එන්න ඕන තමයි. නැත්නම් ඒක මෙතන සිතුත් 80යි නරන් තියෙන එක පොඩ්ඩක් ගැටලුවක් එන්න පුළුවන් තමයි. හොඳයි. හොඳයි කාට හරි තවත් ප්‍රශ්නයක් හෝ අදහසක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න අවස්ථාවක් තියෙනවා මම හිතන්නේ. හොඳයි. එහෙමනම් ඊළඟට තියෙන ඉතින් මේක ත්‍රිකයක් ආදිලබ්ධ නාමයි. සියලුම ධර්ම ඇතුළත් නැති බැවින් මේක සප්පදේශයි. එහෙනම් මොනවද ඇතුළත් නොවුණු ධර්ම? ඔන්න ඔය කියන ධර්ම ටික ආකින්චඤ්ඤායතන සිත් තුන දැන් ආවේ නැහැ කියලා අපි කතා කළා. එහෙමනම් ඒකේ යෙදෙනවා චෛතසික 30ක්. එහෙමනම් ඒ කාණ්ඩය ඔන්න දැන් අපිට අයින් කරගන්න පුළුවන්. මේ ත්‍රිකයෙන් බැහැර වෙන ධර්ම. ඊට අමතරව ආකින්චඤ්ඤායතන සිතම අරමුණු කරන්නා වූ දැන් එතන තියෙන නාස්ති භාව ප්‍රඥප්තියනේ. අන්න ඒකම අරමුණු කරනවා නම් අනේකාන්ත වශයෙන් තව කවුරු හරි අන්න ඒගොල්ලන්වත් අපි මේ අවස්ථාවේදී අරගෙන කියන්නේ නාස්ති භාව ප්‍රඥප්තිය අරමුණු කරන අවස්ථාවේ යෙදෙන අනිකුත් ධර්ම. ඒ අනුව දැන් අකුසල සිත් මගින් ඒ අරමුණු කළා නම් අන්න එතකොට ඒ අවස්ථාවේදී අකුසල සිත් 12 සලකන්න වෙනවා මෙත්‍රිකයට ගන්න බෑ කියලා. ඒ විදිහට අකුසල සිත් 12යි මහා කුසල 8යි මහා ක්‍රියා 8යි මනෝද්වා වර්ජනයයි අභිඥා සිත් 2යි ඔය කියන සිත් කාණ්ඩයට යෙදෙනවා චෛතසික ධර්ම 45ක්. විරති අපමඤ්ඤා ඉස්සාමච්චරිය වර්ජිත. ඊට අමතරව රූප විශේෂයි නිර්වාණය එනවා. ඒවා කොහොමදත් ඉතින් අනාරම්මන ධර්ම මේත්‍රිකයට අදාළුන්නේ නැහැ. ওই විදිහට තමයි මංගල මහත්තයා පොඩ්ඩක් විස්තර කරන්නකෝ මේ නාස්ති භාව ප්‍රඥප්තිය අනේකාන්ත වරමුණු කරන දැන් මහා කුසල සිතට මහා ක්‍රියා සිතට අකුසල සිත් 12ත් එතනට දැම්මා. එතන කියන්නකෝ ප්‍රායෝගික අවස්ථාවක් අපි නාස්ති භාව ප්‍රඥප්තිය අරමුණු කරන්නේ කොහොමද අකුසල සිතකින් කියලා? හරි. අපි ත්‍රික කතා කරද්දී සංකලිත සංකලේශිකා ධම්මත් කතා කළානේ. ඔව්. එතන සංකලිත සංකලේශිකා ධම්මා අසංකලිත අසංකලේශිකා ටික මොනවද ආවේ? අසංකලිත අසංකලේශිකාද? ඔව්. ලෝකෝත්තර සිත් නේ. ලෝකෝත්තර සිත්. එහෙමනම් මැද්ද ඉතුරු වෙච්ච අසංකලිත සංකලේශිකා වලට මහා කුසලෙන් නැද්ද? එනවා. ඔව්. එතකොට මේ මහා කුසල වලට පුළුවන් ලෞකික ධර්ම අරමුණු කරන්න. එහෙමනම් ආකින්චඤ්ඤායතන ස්වභාවය අරමුණු කරන්න පුළුවන්. එතකොට එතනත් එන්න ඕනේ නාස්ති භාව ප්‍රඥප්තිය කියන එකයි මගේ හැඟීම. ඔක පොතේ සඳහන් වෙන්නේ ආකින්චඤ්ඤායතන සිත අරමුණු කරන ලබන්නා වූ හරි මොකක් කරන්නේ වගේ අදහසක් දැන් තිබුණේ මට මතක විදිහට. ඒක තිබ්බේ මේ භාවනා පොතේද? ඔව්. මෙතන ආකින්චඤ්ඤායතන සිත් තුනද තත්සම්පයුක්ත චෛතසික සම්මතිසද ඔවුන්ගේ අරමුණු නාස්ති භාව ප්‍රඥප්තිය අනේකාන්ත වශයෙන් අරමුණු කරන්නා වූ නෑ තමන්ගේ සිත් එතකොට නාස්ති භාව ප්‍රඥප්තිය අරමුණු කරන්නා වූ අවස්ථාවන් සලකලා තියෙන්නේ. අකුසල සිත් 12ද මහා කුසල මහා ක්‍රියා සිත් 16ද මනෝද්වා වර්ජනයේද අභිඥා 200ද විරති අපමඤ්ඤා ඉස්සමච්චරී වර්ජිත තත්සම්පිත චෛතසික 45ද අටවිසි රූපේද නිර්වාණයද මේ ටිකට ඇතුළත් නොවන බැවින් සප්‍රදේශනම් වන්නේය. එහෙම නැතුව අකුසල සිත් මගින් හෝ කුසල සිත් මගින් වෙනම නාස්ති නැති ස්වභාවයක් අරමුණු කරන අවස්ථාවක් කාටද හිතන්න පුළුවන්ද? මට අවස්ථාවක් මේ පාරටම ඉන්නේ නෑ හිතට. මොකද්ද? එහෙම නැතුව අකුසල සිත් මගින් වෙනමම නැති බවක් අරමුණු කරන අවස්ථාවක් මොකක් වෙන්න පුළුවන්ද? තමන්ට තිබුණු කුසල සිත් දැන් නැහැ කියලා කුච්චිය ඇති වෙන අවස්ථාවක් වෙන්න පුළුවන්. ධ්‍යාන සම්පත්තියට තියෙන ලෝභකමින් පුළුවන් නේද?
එතකොට අකුසල සිත් වලින් අරමුණු කිරීමක් වෙනවා නේද? එතන එතකොට සිත නෙමෙයි අරමුණු කරන්නේ. දැන් මෙතන නැති බවයි අරමුණු වෙන්න ඕනේ. එතකොට එහෙමනම් මට ධානය සිතක් නැහැ කියලා. එහෙමනම් එතන තියෙන ද්වේෂ සහගත හරි එහෙම නැත්නම් විචිකිච්ඡා ස්වභාවයක් හරි වලින් අරමුණු කරන මොහොත හිතන්න පුළුවන් නේ. හැබැයි විචිකිච්ඡාරම්ම ඒකත් අපුට හරියට හිතලා බලමු කොහොමද ඒක යෙදෙන්නේ කියලා. ඔව් අපි පොඩ්ඩක් හිතලා බලලා පුළුවන් වුණොත් ලබන සැරේ පොඩ්ඩක් කතා කරන්න බලමු ආපහු. කොහොමද මේ නාස්ති භාව ප්‍රඥප්තිය මේ කියන අකුසල සිත් වලයි කුසල සිත් වලට මටත් මතකයි අමිතා මහත්මිය කිව්ව විදිහට මේ අකුසල සිත් පහළ වෙනවයි කියන එක ඒ ධානා සිත් එතන හැබැයි ධානා සිත් තමයි අරමුණ වෙන්න කියලා වගේ මතකයක් තියෙනවා. බලමු අපි ඒක හොයලා බලමු. හොඳයි. එහෙමනම් මෙම ත්‍රිකය සම්බන්ධව මට කතා කරන්න පුළුවන් එච්චරයි. ඉතින් සාකච්ඡා වාරයක් තිබුණා නම් තව අලුත් දේවල් අපි හැමෝටම ඉගෙන ගන්න පුළුවන් වෙයි. හැමෝටම තෙරුවන් සරණයි. තව අපිට වෙලා කොච්චර තියෙනවද? වෙලාව නම් තව තියෙනවා විනාඩි 20ක් විතර. හොඳයි. එහෙමනම් මේ ත්‍රිකය ගැන සාකච්ඡා කරන දෙයක් නැත්නම් මම යෝජනා කරනවා දැන් අපි ත්‍රික 21ක් කරලා ඉවරනේ. ඊළඟට තියෙන්නේ සනිදස්සන ත්‍රිකය. ඒක ඒ තරම් අමාරු නෑ පහසුම ත්‍රිකයක්. මම යෝජනා කරනවා කවුරු හරි එක්කෙනෙක් ඉදිරිපත් වෙලා ඒ ත්‍රිකය කරන්න කියලා. මම බ්‍රූනෝ මහත්මයාගේ ජොබ් එක කරන්නම්. මම කැමති අනුලා නන්දනී මහත්මියට පුළුවන්ද? ඔබතුමියට පුළුවන්ද ඒක කරන්න? අනුලා මහත්මියට. බලන්න උත්සාහ කරලා අඩුපාඩු තියෙනවා නම් බලන්න. උත්සාහ කරන්න. හොඳයි. සනිදස්සන ත්‍රිකය නේද? එතකොට ඒක තියෙන භාවනා පොතේ තියෙන හැටියට සනිදස්සන සප්පටිගා ධම්මා, අනිදස්සන සප්පටිගා ධම්මා, අනිදස්සන අප්පටිගා ධම්මා. එතකොට ඒකේ සනිදස්සන සප්පටිගා ධම්මා කියන්නේ චක්කු විඥාණයෙන් දැකිය යුතු බව නම් විස්තර කරලා දෙන තියෙන පොතේ හැටියට චක්කු විඥාණයෙන් දැකිය යුතු බව. ඒ කියන්නේ ඇහෙන් දකින්න පුළුවන්. ඒකට කියන්නේ එතකොට එහෙම වුණාම එතකොට එතන අධ්‍යයයට වශයෙන් ඉන්නේ වර්ණ රූපය. අනිදස්සන සප්පටිකා කිව්වම චක්කු විඥාණයෙන් දැකින්න නොහැකි මේ නමුත් ගැටීම් සහිත චක්කු විඥාණයෙන් දැකින්න නොහැකි අනිදස්සන නම් වූ එහෙත් ద్వාර ආරම්භ වශයෙන් ගැටීම් සහිත වූ නිස්සත ජීව පරමාර්ථ ධර්ම. ඒතකොට එතන එන්නේ වර්ණ රූපේ හැර ඉතිරි ඕලාරික රූප 11. අනිදස්සන අප්පටිගා කියන තුන්වෙනි පදයට එතකොට චක්කු විඥාණයෙන් දැත නොහැකියිත් අනිදස්සනම් වූ ద్వාර ආරම්භන වශයෙන් ගැටීම් නැති බැවිනුත් අප්පටික නම් වූ නිස්සත නිද්දිය පරමාර්ථ ධර්ම. එතෙන් දිනනවා අභිධියට වශයෙන් සිත 89යි, චෛතසික 52යි, සුක්ම රූප 16යි, නිර්වාණයයි. මට මේ අට කතා කාණ්ඩේ නම් විස්තර කරන්න තේරෙන්නේ නැහැ. කොහොමද තියෙන්නේ කියලා කියන්නකො අට කතාවේ. අට කතා කාණ්ඩේ නික්කේප කාණ්ඩේ ඉස්සෙල්ලා බලන්න ඕනේ නේද? ඔව් නික්කේප කාණ්ඩේ බලමු ඉස්සෙල්ලා. පිටු පෙරල ගන්නත් බෑනේ. පිටු කීයද දන්නේ නැහැ නේද? හරි. සනිදස්සන ගත්තමෝ ධම්මා සනිදස්සන සප්පටිගා. සනිදස්සන සප්පටිගා කියනකොට ඒකේ තියෙන්නේ රූපායතනං ඉමේ ධම්මා සනිදස්සන සප්පටිගා. ඊට පස්සේ අන්තේ කතමේ ධම්මා අනිදස්සන සප්පටිගා. එතකොට චක්කායතනං සෝතායතනං ගානායතනං දිව්වායතනං කායායතනං සද්ධායතනං ගන්ධායතනං රසායතනං පොට්ටබ්බායතනං ඉමේ ධම්මා අනිදස්සන සප්පටිගා. අනිත් එක කතමේ ධම්මා අනිදස්සන අප්පටිගා. එතනදි කියනවා වේදනාස්කන්ධෝ සංඥාස්කන්ධෝ සංකාරස්කන්ධෝ විඥානස්කන්ධෝ න රූපං අනිදස්සනං අප්පටිගං යං රූපං නේ යං රූපං අනිදස්සනං අප්පටිගං
ධම්මායතනම් එතන පරියාපන්න අසංකත ධාතුත ඉමේ ධම්මා අනිදස්සන අප්පටික. ඒක විස්තර කරන්න මට තේරුමක් මදි. ඊට පස්සේ මේ ඔබතුමිය කිව්ව ටිකම තමයි මම හිතන්නේ මෙතන කියන්නේ. මුලින්ම සනිදස්සන සප්පටික කියන තැනින් පටන් ගන්නකො 1055 රූපායතනං ඉමේ ධම්මා සනිදස්සන සප්පටික. 1056 ඔව් 1055 තියෙන්නේ සනිදස්සන සප්පටික. රූපායතනං ඉමේ ධම්මා සනිදස්සන සප්පටික. එතන රූපායතනය කියන්නේ සනිදස්සන සප්පටික කියන එකට වැටෙන්නේ රූපායතනය කියලා කියන්නේ. ඒතකොට ඒ කියන්නේ ඒකනේ පෙනෙන්නේ ඇහැට පෙනෙන එක නිසා සනිදස්සන සප්පටික කියනවා. ඊට පස්සේ කතමේ ධම්මා අනිදස්සන සප්පටික. එතකොට එතන තියෙන්නේ දකින්නේ නැති නමුත් ගැටීම් සහිත. නේද? චක්කායතනං සෝතායතනං ගානායතනං දිව්වායතනං කායායතනං සද්දායතනං ගන්ධායතනං රසායතනං පොට්ටබ්බායතනං. ඒ කියන්නේ එතන එන ඒ 11 තමයි මේ ධම්මා අනිදස්සන සප්පටික. කතමේ ධම්මා අනිදස්සන අප්පටික. ඒ කියන්නේ වේදනක්ඛන්தோ සංඥාක්ඛන්தோ සංකාරක්ඛන්தோ විඥානක්ඛන්தோ. එතකොට එතන ඇවිත් ඉන්නේ චෛතසික ටික ඔක්කොමයි සිත් ටිකයි. යන් රූපං අනිදස්සනං අප්පටිකං. එතකොට යන් රූපං අනිදස්සනං අප්පටිකං කියනකොට ඕලාරික රූප 16. ධම්මායතන පරිපන්නං ධම්මායතන පරියාපන්නං අසංකත ධාතුත. අසංකත ධාතුක නිර්වාණය. එතන මං හිතන්නේ අර යං රූපං අනිදස්සනං අප්පටිකං ධම්මායතන පරියාපන්නං කියන එක එකට ගන්න වෙන්නේ. ඔව් එහෙමයි. ධම්මායතන පරියාපන්න වූ ඒතකොට එතන ඉතිරි රූප ටිකයි චෛතසික ධම්මායතන පරියාපන්න අසංකත ධාතුත ඉමේ ධම්මා අනිදස්සන අප්පටික. හරි. එතකොට ඔබතුමිය කිව්වා වගේ ඉන්නේ වේදනාස්කන්ධෝ සංඥාස්කන්ධෝ සංඛාරස්කන්ධෝ කියලා කිව්වේ චෛතසික 52 නේද? ඊට පස්සේ විඥානස්කන්ධෝ කියලා කිව්වේ සිත් 89ම නේ? 89යි. ඊට පස්සේ යන් රූපං අනිදස්සනං අප්පටිකං ධම්මායතන පරියාපන්නං කිව්වේ සුකුම රූප 16ට නේ? හරි. ඊට පස්සේ අසංකතාච්ච ධාතු කියන්නේ නිර්වාණය නේද? හොඳයි. අපි බලමුද මේ අට කතා කාණ්ඩේ කොහොමද කියලා තියෙන්නේ? අට කතා කාණ්ඩේ තියෙන්නේ සනිදස්සන 1434 කතමේ ධම්මා සනිදස්සන සප්පටික. රූපායතනං ඉමේ ධම්මා සනිදස්සන සප්පටික. ඒ කියන්නේ රූපායතනය කියන්නේ වර්ණ රූපය. සනිදස්සන සප්පටික ගැටීම් සහිත දකීම් සහිත. කතමේ ධම්මා අනිදස්සන සප්පටික. චක්කායතන අර කලින් විදිහටම සෝතායතන ගානායතන දිව්වායතන කියලා එතන පිළිගන්නමක් දාලා තියෙනවා. ඉමේ ධම්මා අනිදස්සන සප්පටික. මම හිතන්නේ අනිත්‍යකත් රූපායතනය හැර අනිත්‍යකත් වෙන්න ඕනේ නේද මහත්මිය? සද්දායතනය, ගන්ධායතනය, ඒක කොහොමද? පෙය්‍යාලියක් තියෙනවා එතන. සාධන චක්කායතන, පොට්ටබ්බායතන, සුකුම රූප ඕලාරික රූප 11. ඕලාරික රූප 12න් එකක් රූපායතන යනවනේ සනිදස්සන සප්පටිකයකට. එතකොට අනිදස්සන සප්පටිකයකට ඉතිරි ඕලාරික රූප 11ම එනවා. ඊළඟට අනිදස්සන අප්පටිකා කියන එකට චත්සු බීමුසු කුසලං. චත්සු බීමුසු කියලා කියන්නේ කාමාචර, රූපාවචර, අරූපාවචර, අපරියාපන්න කියන හතරෙම කුසල. කුසල අකුසල චතුසු භූමිසු විපාක භූමි හතරම විපාකයි. තුසු භූමිසු ක්‍රියාභ්‍යාකතා. ඒකන ක්‍රියාභ්‍යාකතා ඉදෙන්නේ නැහනේ අපරියාපන්න වල. එතකොට ක්‍රියා අභ්‍යාකතා ඉදෙන්නේ නැති නිසා තීසු භූමිසු ක්‍රියාභ්‍යාකතා ක්‍රියාසිතු විපාකසිතුයි. යේච යංච රූපං අනිදස්සන අප්පටිකං. යං රූපයක් තියෙනවා නම් නොදකිය හැකි ගැටීම් සහිත නැති ධම්මායතන පරියාපන්න. ඒ රූප ටික. ඒ කියන්නේ සුකුම රූප 16යි නිබ්බාණංච කියන්නේ නිර්වාණයයි ඉමේ ධම්මා අනිදස්සන අප්පටික. ඒ විදිහට තමයි විස්තර කරලා තියෙන්නේ. තෙරුවන් සරණයි. හරි. දැන් අපිට ඕකත් බෙදන්නකෝ ස්කන්ධ ආයතන ධාතු සත්‍ය හැටියට පුළුවන්ද බෙදන්න? පුළුවන් සර්.
දැන් අනිදස්සන අපටිගා එතකොට වර්ණ රූපය රූපස්කන්ධේ විතරයි වැටෙන්නේ. එතකොට එතන ස්කන්ධ එකයි ආයතනත් රූප ආයතනේ වැටෙනවා. ධාතු වලටත් රූප ධාතු වැටෙනවා. සත්‍ය වලටත් දුක්ඛ සත්‍ය වැටෙනවා. දුක්ඛාරි සත්‍ය. එතන අනිත් එක නැගට අනිදස්සන සප්පටිගා කියනකොට එතන ඕලාරික රූප 11ක් වැටෙනවනේ. එතකොට ඕලාරික රූප 11ක් වැටෙන නිසා එතන රූපස්කන්ධය වැටෙනවා. ඒ රූප 11ම එකතු කරලා ආයතන 9ක් වැටෙනවා. රූප 12 රූප ඕලාරික රූප 12 තියෙනවා නම් ආයතන 10ක් වෙනවා. එතකොට ඕලාරික රූප 10නේ 11නේ තියෙන්නේ. එතකොට ආයතන 9යි. මොකද චක්කු ප්‍රසාද රූපෙට චක්ක ආයතනෙට වැටෙන්නේ චක්ක ආයතනයයි සෝත ආයතනයයි ගාන ආයතනයයි දිව්ව ආයතනයයි කාය ආයතනයයි රූප ආයතනේ වැටෙන්නේ නැහැ. සද්ද ආයතනයයි ගන්ධ ආයතනයයි රස ආයතනයයි පොට්ටබ්බ ආයතනයයි ඒ 9 වැටෙනවා එතෙන්ට. හරි ධාතු නේද? හරි ධාතු 9යි. ධාතු 9 වැටෙන්නෙත් අර ආකාරයටම රූප 11 ධාතු 9ට යනවා. සත්‍ය එකයි දුක්ඛ සත්‍ය තමයි වැටෙන්නේ. රූප දුක්ඛ සත්‍යයි සත්‍ය විතර නිසා වැටෙන්නේ. අනිත් ගමන අනිදස්සන අපටිගා ධම්මයකේ සිත් 89ක් තියෙන නිසා රූප සුක්ම රූපක් තියෙන නිසා චෛසිකත් ඔක්කොම තියෙන නිසා වැටෙනවා ස්කන්ධ පහක්. රූප සුක්ම රූප 16 වැටෙනවා රූපස්කන්ධයට. වේදනා සංඥා සංකාර වැටෙනවා ඒ තුනට වැටෙනවා චෛසික 52 බෙදිලා වැටෙනවා. සිත් 89 වැටෙනවා විඥාන ස්කන්ධයට. ආයතන දෙකයි. ඒ කියන්නේ සිතුයි මෙතන රූප සුකුම රූපත් වැටෙන ධම්මායතනෙට චෛසිකයට එන්නේ ධම්මායතනෙට නිර්වාණය මම නිර්වාණය ඉස්සෙල්ලා කතා කරේ නෑ ස්කන්ධ වෙද්දී ස්කන්ධ විනිර්මුක්තයි නිර්වාණය. සිත් 89 මන ආයතනෙට වැටෙනවා. එතකොට ඒකේ ආයතන දෙකයි වැටෙන්නේ. සිත් 89 මන ආයතනයයි චෛසික 52යි රුකුම සූප 16යි ධම්මායතනයයි වැටෙන්නේ. ධාතු 8ක් වැටෙනවා. ධාතු 8 එන්නේ සිත් 89. නිර්වාණය ධම්මායතන ධම්මායතන නිර්වාණය වෙනවා. ධාතු 8යි වැටෙන්නේ. ධාතු 8 එන්නේ සප්ත විඥාන ධාතුයි ධම්ම ධාතුයි. සිත් 89ම තියෙන නිසා සප්ත විඥානම ධාතු වෙනවා. චෛසික 52යි සුකුම රූප 16යි නිර්වාණයයි ධම්ම ධාතුවේකට වැටෙනවා. සත්‍ය හතරම දෙනවා. සිත් 89ම තියෙන නිසා සත්‍ය හතරම දෙනවා. දුක්ඛ සත්‍යයි සමුසත්‍යයට චෛසික 52ම තියෙනවනේ. චෛසික 52 බෙදෙනවා. සිත් ටිකයි චෛසිකනේ ලෝභය බෙදෙනවා යනවා සමුදය සත්‍යයට. නිර්වාණය යදෙනවා නිරෝධ සත්‍යයට. සතර මාර්ග ආර්ය අෂ්ටාංග මාර්ගාංග 8 යනවා මාර්ග සිත් හතරත් එක්ක යනවා මාර්ග සත්‍යයට. ඉතිරි ටික දුක්ඛ සත්‍යයට වෙදෙනවා. ඒ ඉතිරි ටික විස්තර කරන්න ඒක දුක්ඛ සත්‍යයට. දුක්ඛ සත්‍යයට චෛතසික ධර්ම ගැන කියනකොට කොහොමද දුක්ඛ සත්‍යයට ගන්නෙ කොහොමද? දුක්ඛ සත්‍යයට ගන්නවා චෛතසික අතර ලෝකෝත්තර සිත් ඇර ඉතිරි සිත් වල යෙදෙන චෛතසික ලෝභය හැර 51. චෛතසික 51ම ගන්නව නේද? ඔව් එතන මම හිතනවා ඔබතුමී හොඳට කිව්ව එක මේ ලෝකෝත්තර සිත්වල හැර කියන කියන්නේ වෙනවා. අපිනේ ලෞකික සිත්වල යෙදෙන මේ චෛතසික ධර්ම වලින් තමයි දුක්ඛ සත්‍ය ගන්නවට ගන්න වෙන්නේ නේද? එහෙමයි සර්. හොඳයි අපි මංගල මහත්මයාගෙන් අහමු කොහොමද උත්තරය ගැන සතුටු වෙන්න පුළුවන්ද කොහොමද කියලා? මංගල මහත්තයා? ඔව් අතිශය සතුටු වෙනවා. ඒ අනුව මේ වැඩ ගොඩක් තියෙනවා දැන්. බොහොම හොඳයි ඇත්තටම. එහෙම මේ එකපාරටම එහෙම ඉදිරිපත් කරන්න පුළුවන් වෙනවා නම් අති ශ්‍රේෂ්ඨයි. මොකද මේ මම විභාගයට යනකොටත් මට ඔහොම මේ දැනුමක් තිබුණාද මට මතක නෑ. එහෙම ওই තරම් දක්ෂව ඉදිරිපත් කරන්න සයිස් එකක මම ඉඳලාද විභාගයට ගියේ කියලා මටත් මතක නෑ. මේ ඒ අනුව ඇත්තටම සතුටුයි. එහෙම ඉදිරිපත් වෙන්න ඕනේ. ඇත්තටම කරන්නත් පුළුවන්. මේ බැරි දේවල් නෙමෙයි. දැන් අපි ටික 21ක් ගොඩාක් ලස්සනට විස්තර කළා. තුසිරි මහත්මිය ඉන්න කාලේ මීටත් වඩා දීර්ඝව ඉතා සහැල්ලුවෙන් විස්තර කරගෙන ආවා. මම පොඩ්ඩක් ස්පීඩ් වෙන්න ඇති. ඒ වුණත් ටික 21ක් ඉවර කරපු වෙලාවේ අපූර්වට ඒක විස්තර කරන්න තරම් දැනුමක් තියෙනවා කියන්නේ ගොඩක් හොඳයි.
ඉතින් මේ ත්‍රිකයේ මම දකින විශේෂය තමයි අපි අභිධර්මයේ කරන මේ කට්ටිය හින්දා කමක් නැහැ. අපි හිතමුකෝ පහේ පන්තියේ ළමයෙකුට ඔබ දකින දේ ගැන රචනයක් ලියන්න කිව්වොත් එහෙම මොනවා එයා ලියයිද? එයා දකින දේ හැටියට කෝටියක් ಜಾති ලියයි. නමුත් අපිට මේ ත්‍රිකයේ හම්බ වුණේ දකින්නේ රූපායතනෙ විතරයි කියලා. හරි? එහෙමනම් අර පොඩි ළමයාගේ රචනාවේ තියෙන ඉතුරු ධර්මතා ටික, ඉතුරු කියන්නේ ඔක්කොම ධර්මතා ටික. එහෙනම් කොහොමද අපි ඒවා දකින්නේ? මොකක්ද මේ දැකීම? අන්න ඒක තමයි අපි තේරුම් ගත යුත්තේ. ඒක කොහොමද ඒක සිද්ධ වෙන්නේ? එහෙමනම් අන්න ඒ නිබ්බත් හේතුව හොයාගන්න පුළුවන් නම් ඒක තමයි අපිට කෙලෙස් ඉවත් කරගන්න තියෙන කෙටිම මාර්ගය. දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න තියෙන විදිය. ඉතින් ඒ ආදි වශයෙන් තමයි මේ මේත්‍රිකය ගලපන්න ඕනේ. කොහොමද කියන නිකන් ආයක රූපායතනයි මේක මෙහෙමයි කියලා නෙමෙයි. ඒ රූපායතන විතරක් වුණා නම් අපි දකින්න අඹ ගහ. ඒක එහෙනම් කොහෙන්ද දැක්කේ අපි? මේ දැනුම ආවේ කොහොමද? අන්න ඒ වගේ දේවල් අපිට හිතා ගන්න පුළුවන් නම් මම හිතනවා ඒක තමයි මේ ත්‍රිකයෙන් බලාපොරොත්තු වෙන්නේ කියලා. හොඳයි. එහෙමනම් අපි දැන් ත්‍රික 22 ඉවරයි. මට පොඩි අදහසක් එනවා ලබන සතියේ ඉඳලා මේ දුක කරන්න මේ ඔය සංදර්ශන ත්‍රිකය කරපු විදියට. මට වඩා දක්ෂයි ඉන්නවා වගේ පේන නිසා අපි එහෙම කරමුද? අපි ගැඹුරට යන්නේ ඒවා සමහර විට ස්ලයිඩ්ස් වලින් පෙන්වලා කරන එක හොඳයි කියලා හිතනවා මංගල මහත්තයා. සාමාන්‍යයෙන් සරලයි වගේ ගන්න පුළුවන් ඒවා අපි මේ විදිහට කරන්න බලමු. හොඳයි. කියන්න. මමම කියන්නද? මේ මෙහෙමයි අපිට සප්පදේශ ටික නම් කියා ගන්න දුක නම් කියා ගන්න අපහසුයි. නිප්පදේශේම නම් කියන්න පුළුවනි. ඒක හොඳයි. ඒක හොඳයි දැනගත්ත එක. තවත් කාට හරි අදහස් තියෙනවද? මම හිතන්නේ සම්මාවෙන් මහත්මයා මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ අර මේ දැන් දුක්ඛ සත්‍ය ගන්නකොට මාර්ගාංගට වෙනම අරගෙන ඉතුරු චෛතසික ටිකද දුක්ඛ සත්‍යයට ගන්නේ සිතුයි. මොකද ඒක ගැන මට දැනුමක් නැති නිසා මම ඇහුවේ. මංගල මහත්මයා ඒකට උත්තරයක් දෙන්න මංගල මහත්මයා. අහන්න ආපහු ප්‍රශ්නේ අහන්න ප්‍රශ්නේ. දැන් දුක්ඛ සත්‍ය ගන්නකොට අපි මාර්ගාංග දැන් මාර්ග සිතුත් යෙදෙනවා නම් ඒකේ චෛතසික 52ම ගන්නවද මාර්ගාංග ටික අත්හැරලා ඉතුරු චෛතසික ටිකද දුක්ඛ සත්‍යයට ගන්නේ කියලා මට පොඩ්ඩක් දැනගන්න පුළුවන්ද? හොඳයි. මාර්ග සිතේ තියෙන චෛතසික අත්හැරලා ඉතුරු ටික විතරක් දුක්ඛ සත්‍යයට ගත්තොත් ඔබට කීයද එන්නේ? උත්තරේ කීයද චෛතසික? කීයද උත්තරේ? 36ක්ම අයින් කරන්න නේද? ඔව්. එහෙම 36ක් අයින් කළොත් 52න් 36ක් අයින් කළොත් චෛතසික 16ක්. චෛතසික 16. චිත්ත සාධාරණත් අයින් වෙනවා. ඔව් එහෙම වුණොත් අපිට චෛතසික 16යි එන්නේ. එහෙම එතකොට අසාධාරණ නැද්ද? නෑ මහත්මයා මම අහන්නේ දැන් මාර්ග අංග විදිහට 8ක් ගන්නවනේ අපි මාර්ග සිත් ඒ මාර්ග අයින් වෙනවද කියලා චෛතසික 52කින්. මෙහිමයි. මාර්ගසිතේ මාර්ග කෘත්‍ය කරනු ලබන්නේ මාර්ගාංග 8 විතරයි. ඒ නිසාවෙන් තමයි අපි මාර්ග සත්‍ය හැටියට මාර්ගාංග 8 විතරක් ගන්නෙ. එතකොට මාර්ගසිතේ තියෙන කිසිම ධර්මයක් දුක්ඛ සත්‍යයට අයිති වෙන්නේ නැහැ. හරිද? ඇයි ඒවා ලෝකෝත්තර සිත් නිසා. ඒ නිසා තමයි අපි මාර්ගසිතේ තියෙන ඉතුරු අතිරික්ත චිත්තචෛතසික ටික මාර්ගාංග 8 හැරුණාම ඉතුරු ටික සත්‍ය විනිර්මුක්ත කියලා ගන්න ඒකයි. ඒක දුක්ඛ සත්‍යට දාන්නේ නැහැ. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ එහෙමනම් අනිත් චිත්තවල චෛතසික කතා කරද්දී කොහොමද අපි අරගන්නේ? දැන් අපි හිතමුකෝ මෙහෙම. අපි හිතමු මම දැන් කමිසයක් ඇඳන් ඉන්නවා. මේ කමිසය කියන එක මම මොනවද ඒකට කියන්නේ පුච්චලා දානවා. හරි? මම මගේ කමිසය පුච්චලා දැම්මයි කියලා ජයන්ත මහත්තයා ඇඳන් ඉන්න කමිසෙත් පිච්චෙනවද? එයාටත් කමිසයක් තියෙනවනේ. ඒ වගේ ලෝකෝත්තර සිතක් හෝ මොනම සිතක් අරගත්තත් ඒකේ සබ්බචිත්ත සාධාරණ හත තියෙනවමනේ. අපි එහෙම අරගමුකෝ උදාහරණයක් හැටියට. සබ්බචිත්ත සාධාරණ හත මුළු සිත් 89 පුරාම තියෙනවා. හැම සිතක් ගත්තම. නමුත් අපි කවදක්වත් කියලා නැහැනේ 89 වැඩි කිරීම 7 කියන උත්තරේ තමයි සබ්බචිත්ත සාධාරණ කියලා. එහෙම කියන්නේ. සබ්බචිත්ත සාධාරණ 7යි එච්චරමයි තියෙන්නේ. ඔය 7 පළවෙනි සිතේ යෙදෙනකොට පළවෙනි සිත හා සම්පයුක්තයි.
දෙවෙනි සිතේ යෙදෙනකොට දෙවෙනි සිත හා සංපයුක්තයි. 10 වෙනි සිතේ යෙදෙනකොට 10 වෙනි සිත හා සංපයුක්තයි. සිතේ නම මොකක් වුණත් කමක් නැහැ. සිතේ ಜಾතිය මොකක් වුණත් කමක් නැහැ. එකී චෛතසිකයෝ ඒ සිත්වල යෙදිලා ඒ සිතට අනුරූපව කටයුතු කරනවා. හරිනේ. ඒ මිසක් ඒ සිතට චෛතසික ටික අයින් කරපුවාම හරියට අපි බත් හැලියෙන් බත් මේ පිංග ඒ පිංගම් වලට බත් ටික බෙදනකොට හැලිය ඉවර උනායි කියලා ඒ සම්ප්‍රදායෙන් ගන්න එපා මෙතන. අපි චෛතසික ධර්ම කියන්නේ සිතේ ඇති වෙන ස්වභාව. එතකොට එම ස්වභාවයෝ අකුසල සිතක් ඇති වුණොත් අකුසල සිතට අනුරූපව හැසිරෙන විදිහට ඒ චෛතසික හැඩ ගැහෙනවා. නමුත් එම චෛතසිකවල තියෙන මොනවද ඒකට කියන්නේ තනි ස්වභාවය එකමයි. ස්පර්ශය කියලා කිව්වොත් ස්පර්ශ චෛතසිකයේ ස්වභාවය එම කෘත්‍යමයි. වේදනාව කිව්වොත් එම කෘත්‍යමයි. හරි? එතකොට ඒක කුසල සිතකයේ දුනොත් ඒත් ස්පර්ශ කෘත්‍යමයි. එතකොට වේදනා කෘත්‍ය වුණොත් ඒක වේදනා කෘත්‍යමයි. ඒ විදිහට ඒ චෛතසිකයන්ගේ කෘත්‍ය ටික ඉටු කරමින් ඒ සිත්වල ඇති වෙනවා. ඉතින් අපි එක ලෝකෝත්තර සිත් ටික අතනින් අයින් කළයි කියලා ඒ සිත්වල තියෙන චෛතසික ඒ සිතට අනුරූපව තිබුණු පමණින් අනිත් සිත් ඇති වෙන වෙලාවේදී නැවතත් අකී ස්වභාවයක් නැති වෙනවා. ඒක ඇවිල්ලා ලෝකෝත්තර සිතේ තිබිච්ච චෛතසිකය නෙමෙයි. දැන් අපිට ඔය ප්‍රශ්නේ එන්නේ අපි සත්පුද්ගල කියන්නේ ද්‍රව්‍ය ස්වභාවයෙන් ඕවා සලකන නිසානේ. අපි හිතනවා සිත කියලා එකක් තියෙනවා. එම සිත තුල චෛතසික කියලා જાතියක් තියෙනවා. ඕකනේ අපිට වෙලා තියෙන ප්‍රශ්නේ. එතකොට අපි මේක සංඛ්‍යාත්මකව හොයන්න යනවා. අර පොල් ගෝණියේ තියෙන පොල් ගණන් කරනවා වගේ. එක පොල් ගෝණියයි ඒ ගෝණිය ඇතුලේ පොල් ගෙඩි 36යි. ඔහොම කියලා ගණනින්න බෑ. එහෙමනම් එතකොට අනිත් ගෝණි වල තවත් පොල් තියෙනවානේ. ඒ වගේ. නමුත් මෙතන නාම ස්වභාවයේදී අපිට අරගන්න වෙන්නේ මේ චෛතසික ධර්ම ස්වභාවයෝ ඒ සිතත් සමග ඇති වෙන ඒවා. එතකොට ඒ චෛතසිකය ඒ සිත තුළ ඇති උනායි කියන එකෙන් අදහස් කරන්නේ එකී කෘත්‍ය එතන සිද්ධ වෙනවා. එච්චරයි. ඒ සිතේ එම චෛතසික ප්‍රමාණය තියෙනවාමයි. වෙන සිතක් ඇති වුණොත් එම සිතේ ඒ සිතට අනුරූප වූ චෛතසික ටික තියෙනවා. එතකොට ඒ පළවෙනි සිතේ ඇතිවෙච්ච චෛතසික ටික එයත් සමගම නිරුද්ධ වුණා. ඊළඟට ඇති වෙන සිතක ඇති වෙන චෛතසික ටික එයත් එක්කම ඇති වෙලා එයත් එක්ක නිරුද්ධ වුණා. එතකොට අරයත් එක්ක සම්බන්ධයක් නැහැ. ඒ විදිහට ඒක හිතන්න පුරුදු වෙන්න ඕනේ. තේරුණාද සරණ? මම හිතනවා තේරුණායි කියලා. ඔව් ලෞකික සිත් 81යි චෛතසික 52ම ගන්නවා. ඔව්නේ. ඇයි මේ ලෞකික සිත්වල අනිවාර්යෙන්ම ඔය කියන ආයතන ලෞකික සිත් වල තියෙනවා අකුසල් සිත් 12ම තියෙනවා. ඊළඟට කාමසෝබන සිත් 24ක්ම තියෙනවා. එතකොට අකුසල් සිත් 12ම තියෙන නිසා අකුසල චෛතසික 27ම එතන තියෙනවා. හරිද? ඊළඟට සෝබන සිත් 24ම තියෙන නිසා සෝබන චෛතසික 25ම තියෙනවා. ඒ ආදි වශයෙන් ඒක ගණන් හදන්න. තෙරුවන් සරණයි මහත්මයා මේ ඒ කියන්නේ චෛතසික සම්බන්ධයෙන් මට ටික පොඩි සමහර වෙලාවට පොඩි පැටලීමක් එනවා. මොකද හේතුව චෛතසික ධර්ම මේ සිත්වල යෙදෙන චෛතසික ධර්ම කියලා අපිට තියෙනවා පොත්. නමුත් සමහර වෙලාවලදී පොඩි පැටලෙන ගතියක් එන වෙලාවල් තියෙනවා. ඒක නිසා තමයි මම මේ ගැන පොඩ්ඩක් ඒ සඳහා අර අපි චිත්ත කාණ්ඩයයි චෛතසික කාණ්ඩයයි ඉවර වෙලා අපි කලානේ සංග්‍රහ ණය සහ සංප්‍රයෝග ණය කියලා. අන්න මේ දෙක නැවත වතාවක් බලන්න. එතකොට ඒ සිතේ ඇති වෙන සහ ඒ චෛතසික යෙදෙන ඒ සිතේ ඇති වෙන චෛතසික මොනවද? ඒ චෛතසිකයෝ මොන සිත්වලද යෙදෙන්නේ කියලා තියෙනවා. එතකොට ඔයා කිසි වෙලාවක එක චෛතසිකයක් එක සිතකට මේ බන්ධලා දෙන්න එපා. ඒ සිත ඇති වෙන වෙලාවේ ඒ චෛතසිකයත් එක්ක ඇති වෙයි. නමුත් අනිත් හැම වෙලාවකම එකී චෛතසික ස්වභාවය අනිකුත් සිත් සමගත් ඇති වෙයි. ඒ විදිහට එක ගලපන්න. ඒක නම් බොහොම මංගල මහත්මයා මෙතන මේ අර ඡේදයේ කතමේ තම බහිද්ධාරම්මන කියන ඡේදයේ තියෙනවා 1436 කියන එක. ඒකේ අර මේ විස්තර කරනකොට චතුත්ථස්ස ධානස්ස විපාක කිව්වහම එතන අපි කියන්නේ මේ හතරවෙනි ධානයේ
මේ විපාක කියන එකද එතන මේ? ඔව් චතුක්කනාය ක්‍රමයේ යටතේදී හතරවෙනි ධානයේ විපාකසිත විතරක්. ඇයි ඒක විපාකසිත විතරක් ගත්තේ? කලින් කුසලසිතයි ක්‍රියාසිතයි ගැන කියවුණා. අභිඥා වශයෙන්. එතකොට විපාකසිත තනි වුණා. තනි වෙච්ච නිසා යා තනියම කිව්වා. එතකොට ඇයි එතනදි විතරක් පංචම ධාන ක්‍රමය ගැන සඳහන් නොකර චතුක්ක ධාන මේ මුළු පිටකේ පුරාම මේ මුල් තැන දීලා තියෙන චතුක්කනාය ක්‍රමයට. සූත්‍ර පිටකරන නම් තනි ක්‍රම චතුක්කනාය අභිධර්ම පිටකයේදී මූලිකත්වයේ දෙනවා චතුක්කනායට ඊට අමතරව පංචකනාය වෙනම විස්තර වෙනවා. දැන් අපි අතනදී නම් තීක චතුක්ක කියලා කියනවා නේද? විපාක ක්‍රියා කියන තැනදී දෙකම කියලා. ඔව් ඒ විශේෂ තැන්වලදී විශේෂයෙන් කියනවා. හරි හරි. හොඳයි එහෙමනම් කාල වේලාව සලකලා අපිට අද වෙනත් ප්‍රශ්න නැත්නම් අපිට සාකච්ඡාව නිමා කරන්න පුළුවන්. අවසාන වශයෙන් කාට හරි යම්කිසි ප්‍රශ්නයක් තියෙනවද? නෑ වගේ නේද? මම හිතනවා අපිට විශේෂයෙන්ම අජත්තාරම්මන ත්‍රිකයත් ඒ වගේම සනිදස්සන ත්‍රිකයත් කියන දෙකම අපි ආවරණය කරා අද දවසේ. එහෙමනම් අපි සාකච්ඡාව නිමා කරන්න පුළුවන්. මංගල මහත්මයා ඔබතුමාට යමක් විශේෂයෙන් එකතු කරන්න තියෙනවද අවසානයේ? හොඳයි එහෙමනම් මම හිතනවා මෙතෙක් කරපු ධර්මතා තේරෙන්නට ඇති කියලා. මොනවා හරි ගැටලු තියෙනවා දැන් අපි ටික ඉවර වුණා. එහෙමනම් දැන් ඊළඟට අපිට කතා කරන්න තියෙනවා දුක පිළිබඳව. ඒකත් මම ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ දුක සාකච්ඡා කරන්නට තුෂිනි මහත්මිය පැමිණේවි කියලා. නමුත් අපි තාම මම හිතන්නේ කල් වැඩිද දන්නේ නැහැ. මම පොඩ්ඩක් විමසලා බලන්නම්. එතුමිය එනවා නම් එතුමියට අවස්ථාව දෙන්න මම ගොඩාක් කැමතියි. මොකද මටත් ඉගෙන ගන්න පුළුවන් එතුමියගෙන්. ඒ විස්තර කිරීම ලස්සන නිසා. එසේ නොමැත්තේ නම් ඇයෙන්න ප්‍රමාද නම් ටික මේ දුක කීපයකුත් මම කරන්නම්. අපි බලමු ඉදිරි සතියේ ඉඳලා යෙදෙන විදිහට ඒක කරන්න. එතකන් මොන හරි හැබැයි මේක කරගෙන යද්දි මොනවා හරි තව එකතු කරගන්න අඩු කරගන්න දේවල් හෝ අලුත් යෝජනා තියෙනවා නම් ඉදිරිපත් කළොත් අපි හැමෝටම ඒක සුබදායක වේවි. එහෙම නැත්නම් මට පුළුවන් විදිහෙන් මම කරගෙන එන්නම් ඉස්සරහට. හොඳයි හැමෝටම තෙරුවන් සරණයි. හොඳයි එහෙනම් අද දවසේ සාකච්ඡාව අපි ආකාරයෙන් නිමාවටපත් කරමු. ශ්‍රීමති මහත්මිය ඔබතුමීට පුළුවන් ද අද දවසේ සාකච්ඡාව නිමා කරන්න? මම ඔබතුමීට යොමු වෙන්නම්. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අද නිකිනිපුන් පොය දවසේ මම හිතන්නේ බොහෝ දිනෙක සිල් සමාදන් වෙලා ඉන්නේ. ඉතින් අපි අද විශේෂයෙන් මේ සිල් සමාදන් වෙලා ධර්ම ශ්‍රවණමය වැඩසටහනකට සම්බන්ධ වුණා. පැය දෙකක් පමණ කාලයක් අප විසින් රැස් කරගත්තා වූ සියලුම කුසල් අපි ලෝක ශාසන ආරක්ෂක දෙවියන් වහන්සේලාටත් ඒ වගේම පින් අනුමෝදන් වීමට බලාපොරොත්තු වෙන යම් තාක් ඉන්නා නම් පිරිසක් ඒ අයටත් අනුමෝදන් කළා ප්‍රාර්ථනා වාක්‍ය කියලා අපි වැඩසටහන නිමා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං චිරං රක්ඛන්තු ත්වං සදාති. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු. සබ්බ දුක්ඛා පමුජ්ජතු. සාදු සාදු සාදු.
අද දිනේත් අප කෙරෙහි මහත් කරුණාවෙන් අපට දහම් කරුණු පැහැදිලි කර දීමට අභිධර්ම දේශනාවේ ඒ ටික මාතිකා කොටස සම්පූර්ණයෙන් නිම කරන්නට අප කෙරෙහි කරුණාවෙන් දම් සභාවට පැමිණි මංගල දිරිසිංහ මහත්මයාට ඊටාම කෘතවේදීව සියලුම කලන මිතුරු මිත්‍රයන් වෙනුවෙන් අප රැස් කරගත්තා වූ සියලු කුසල් අනුමෝදන් කරනවා. ඔබතුමාට මේ සියලු කුසල් බලයෙන්ුත් ඔබතුමා සතු යම්තා කුසල් බලයෙන්ුත් අද දිනේ අද පුන් පොහෝ දින ධර්ම දේශනාමය වශයෙන් අත්පත් කරගත්තා වූ සියලු කුසල් බලයෙන් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිතයක් ලැබේවා. ඒ වගේම පතන්නා වූ උතුම් බෝධියකින් නිර්වාණ අවබෝධයට සුව පහසුවෙන්ම පත් වේවා. ඔබතුමා මේ කරගෙන යනා වූ ශාසනික කටයුතු ඊටාම සුව පහසුවෙන් අඛණ්ඩව කරගෙන යාමට අවශ්‍ය ධෛර්ය ශක්තිය වීරිය නිදුක් නිරෝගී දීර්ඝායුෂ භාවයත් ප්‍රඥාවත් දිනෙන් දිනම වර්ධනය වේවා. උපනෝපන් ජාති නිවන් දක්නා ජාති දක්වා සත්පුරුෂ ගුණ ගරුක කල්යාණ මිත්‍ර මිත්‍රයන්ම සේවනයට ලැබේවා. සද්ධර්ම ශ්‍රවණය කරන පුණ්‍ය භූමියවලම සුගතිගාමී වෙමින් සසර කෙලවර දක්වා යා ගන්නට හේතු වේවා වාසනාව වේවා. ඔබතුමාගේ දෙමව්පියන්ටත් පවුලේ සෑම සියලුම දෙනාටත් ගුරුතුමන් වහන්සේලාටත් ඒ ආකාරයෙන්ම ඊටම කෘතවේදීව පුණ්‍යානුමෝදනා කරනවා. ඒ සෑම සියලුම දෙනා සුගතියෙන් සුගතියටපත් වී සුව පහසුවෙන් නිවන් ලබත්වා. සාදු සාදු සාදු. සාදු සාදු සාදු. එහෙනම් අපි නැවතත් තෙරුවන් සරණයි. නිර්වාණ සරණයි. හැම දිනකටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. සරණයි. නිර්වාණ සරණයි.